ආයුබෝවන් ප්‍රගීත්. ඔබට ආයුබෝවන් සුබ දැසන ප්‍රාර්ථනා කරන සුන්දර ඉරිදාවේ හමු වෙමින් ටිකෙන් ටික අර අඳුරු වලාවන් ඈත් වෙමින් යනවාසේ අපි ක්‍රමානුකූලව අපේ සාමාන්‍ය ජීවිතයට හුරු වෙන්න පුළුවන් වෙයි කියන එළිය වැටෙමින් තියෙනවා. බලාපොරොත්තුව දැල් වෙමින් තියෙන බවක් පෙනී යනවා. ඊයේ රාත්‍රී ඊයේ පස්වරුවේ නිකුත් වෙච්ච විශේෂ මාධ්‍ය නිවේදන බැලුවාමත් අපිට පේන්නේ මේ ඇඳරි නීති ලිහිල් කිරීමේ තත්ත්වයන් පිළිබඳව බලවම් පේන්නේ ඒක නේද තරම්. ඇත්තටම අර කිව්වා වගේ අපිට හොඳ තත්ත්වයක් දැන් එන්නෙන් උදා වෙනවා කියන එක සතුටින් කතා කරන්න පුළුවන්. මේ සුන්දර ඉරිදාව සුන්දරයි කියන විදිහට ඉස්සරහට තව ටිකක් කතා කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. ජන ජීවිතය සාමාන්‍යත්වයට හැරෙන්නට අවශ්‍ය දේවල් ටික මේ සිද්ධ වෙමින් පවතින බව තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. අපි ප්‍රාර්ථනාව බවට පත්වලා තිබුණත් ඒක රටක් විදිහට ලෝකයක් විදිහට කොහොම නමුත් ලෝකය ගැන කතා කරනකොට තවමත් ඒ අඳුරු බලාවන් වල හුඟක් අඳුරු පැතිකඩ බොහොමයක් අපිට දකින්න ලැබෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් ලංකාව විදිහට අපේ රට පැත්තෙන් අපි හැමෝම දැන් හොඳ තැනකට එමින් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ සඳහා කැප වුණු බොහෝ පිරිසක් ඉන්නවා කියන එක අපි හැමදාමත් මතක් කරනවා වගේ අදත් සිහිපත් කරන්න ඕන ප්‍රගීත්. විශේෂයෙන්ම සමස්ත රටක් බේර ගන්න කැප වුණු බොහෝ දෙනාගේ කැපවීම, එකමුතු වීම, ඒ වගේම ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය සියල්ල එකට එකතු වෙලා තමයි අපිට මේ යහපත් තැනකට එන්න ඉඩකඩ බෙන් වෙලා තියෙන කියලා කියන්න ඕන. ඔව්. මේ අපි ඔවුන් වගේ කරමින් විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශ ඇතුළු අනිකුත් අපිට අපි දැන් මේ ඍජුව පේන්නේ ඉන්න පිරිස ගැන කතා කරනවා වගේම තරංග පසුබිමේ ඉන්න අය ගැනත් අපි කතා කරන්න ඕනේනේ. එතකොට ඒ ඍජුව පේන අය එවැනි පාර්ශව කීපයක් එකට එකාසු කරලා එක විදිහේ සමාජ මාධ්‍ය තුල හුමාරු වෙනවත් අපිට දකින්නට ලැබුණා. මම දැක්ක එක සටහනක් ඒ වගේ ඔබත් දකින්න නැති නිසා මුතුයෙන් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ අපි මිහිපිට දෙවිවරු විදිහටනේ ඕන්ව සලකන්නේ. දැන් මේ වෙනකොට ඕන්ට තිබෙන වටිනාකම ගෞරවය ඉතාම ඉහළින් මේ රටේ ජනතාවගේ හදවතේ තිබෙනවා. ඒ නිසා මේ උඩ නෙමෙයි ඉන්නේ බිම මේ ඉන්නේ කියලා දාලා සෞඛ්‍ය අංශය අය, ආරක්ෂක අංශවල අය මේ වගේ මේ සක්‍රියව මැදිහත් වෙලා ඉන්න පාර්ශව කීපයක් දැක්වෙන පින්තූරයක් අපිට දකින්න ලැබුණා. සැබවින්ම හිතලා බලවම තරංග අපිට පේනවා, දැනෙනවා ඒ අය මොනතරම් වටිනා කියන මෙහෙවරක්ද මේ වෙලාවේ කරමින් ඉන්නේ කියන එක. අවසාන වශයෙන් රටේ නායකත්වයේ ඉඳලා ඒ සියලුම දෙනාගේ අප්‍රතිහත ධෛර්ය කැපවීම අප ගැන කතා කරනවා නෙවෙයි, නමුත් නොකඩවා මේ මාධ්‍ය මෙහෙයුමේ මෙහෙවරේ නිරත වෙමින් ඒ පිළිබඳ තොරතුරු, ඒ පිළිබඳ දැනුම, අධ්‍යාපනය, අත්දැකීම්, අවබෝධය ඔබට සපයා දෙමින් ලෙන්ගතුකම වැනි වැඩසටහන් තුලින් ඔබට සවියක් වෙමින් මේ මෙහෙවරේ අපිත් සක්‍රියව යෙදিলা ඉන්නවා. ඉතින් මේ අපි හැම දිනාගේම ධෛර්යයේ ප්‍රතිඵලය ලැබෙමින් තිබෙන බවක් තමයි පේන්නේ. අද අපිට ඊයේ කියවන්නට ලැබුණා ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයේ රාජ්‍ය විසින් නිකුත් කළ ජන ජීවිතය යථාවත් කිරීමට ගන්නා වූ පියවර පිළිබඳ නිවේදනය. අපිට ඒ විදිහට නිවේදනත් එක්ක මේ පිළිබඳව රජයෙන් අපිට දැනුවත් කරනකොට, දැනුම් දෙනකොට අපි ඒ දේවල් ඔබට මේ විදිහට බෙදා හදා දෙනකොට විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී හැමදෙනාම බලාගෙන ඉන්න දෙයක් තමයි කවද්ද අපිට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක. ඉතින් මේ විශේෂ අවස්ථාවලදී අර ප්‍රගීත් මතක් කරපු නිසාම අර මේ සමාජ ජාලාවල මේ පැහැදිලි කිරීම, එහෙම නැත්නම් අපිට මේ විවිධ පෝස්ට් එක අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපේ මිනිස්සු කොච්චර නිර්මාණාත්මකද කියන දේත් අපිට හොඳට දැනෙන අවස්ථා බොහොමයක් තියෙනවා. මේ Facebook එකේ එහෙම නැත්නම් මුහුණු පොතේ අපිට හමු වෙන දේවල් වලටත් එහා ගිහිල්ලා විශේෂයෙන්ම රටක් විදිහට නව නිර්මාණ රැසක් අපිට පසුගිය කාල සීමාව තුළදීම ලංකාව තුළ එළි දක්වන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවත් ඒක අර අඳුරු වලාවල් වල රෙදි රේඛාවන් තියෙනවා කියන එක තව තවත් සෙන්ටුවන් කරන ආකාරය තමයි අපිට ප්‍රගීත් දකින්න ලැබෙන්නේ. ඊයේත් ඔය තරක කියන කාරණාවට අදාළව මට මතකයි ඊයේත් යම් ආර්තාවක දැක්ුණා මේ තරුණයෙක් විසින් නව නිර්මාණ දෙකක් ඉදිරිපත් කිරීම පිළිබඳ ආරක්ෂක අංශ වෙත ලබා දීම මේ අවස්ථාව. ඉතින් මෙහෙම ගත්තාම ඔබ කිව්වාසගේ මේ රටේ මොනතරම් හිතන්න මතන්න පුළුවන් ශක්තියක් තියෙන මොළ තියෙනවද, නිර්මාණශීලී හැකියාවක් තියෙනවද කියන එක ඒ තුළින්ම ගම්ම්‍ය වෙනවා.
යනවා. අද 19 වෙනිදා හෙට 20 වෙනිදා. දැන් හෙට අපි බලාපොරොත්තුෙන් හිටියේ කලින් නම් දිවයිනේ දැන් අවදානම් කලාප විදිහට නම් කරලා තිබෙන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ඒ වගේම හුදකලා ප්‍රදේශ විදිහට නම් කරලා තිබුණු ප්‍රදේශ හැරුණාම අනිකුත් දිස්ත්‍රික්කවලට සාමාන්‍ය පරිදි අධිර නීතිය උදෑසන ලිහිල් කළා පස්වරුවේ නැවත පනවයි කියලා. හැබැයි ඒ අතරේම ආපු ඊළඟ නිවේදනයේ බවට පත්ුනේ සති අන්තයේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නවා කියන එක. ඒ අනුව තීරණයක් අරගෙන තිබෙනවා රාජ්‍ය මගින් මේ අදාළ පාර්ශ්ව වෙතින් ලැබුණු නිර්දේශ සියල්ල සැලකිල්ලට ගනිමින් අධිර නීති සීමා ලිහිල් කිරීම කෙරෙහි. ඒ අනුව අපි දැනට පවත්වාගෙන යන මේ අවදානම් කලාප සහ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙහිදී මහනුවර කෑගල්ල අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ අකුරණ වරකපොළ සහ අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශ හැරුණුකොට අනිකුත් ගැටලුවක් නැතිව දැනට පවත්වාගෙන යන පාලන ප්‍රදේශ වල ඇඳුරු නීතිය ලිහිල් කරන්නට යනුව රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණක් ඇඳුරු නීතිය ඉදිරියට පනවන්නට තීරණය කෙරුණු බව තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. මීටත් වඩා කාරණා මෙහි තරංග අන්තර්ගත වෙන නිසා අප සූදානම් වෙනවා ඒ පිළිබඳ අපේ ඊ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ තිබුණු පුවත් වාර්තාව ඔබ වෙතට ගෙනෙන්න. එහි මේ සම්බන්ධ තවත් කරුණු කාරණා බොහොමයක් අන්තර්ගත වේවි. නිෂ්පාදකතුමා අපිට පුළුවන් ද බලන්න? ඔව් අපිට දැන් බලන්න පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය තරංග. ඒ මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ එහි අඩංගු කාරණා අපි කීපයක් වෙත මේ වන විටත් අවධානය යොමු කළා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයට අයත් බල ප්‍රදේශ අතුරින් තරංග කොටහේන ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසිල්වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල සහ කොව්වල කියන ප්‍රදේශවල තවදුරටත් මේ ඇඳුරු නීති තත්ත්වය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවත් නොකොට පවත්වාගෙන යාමට සිදුවන බවත් සඳහන් කරන්නට වෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජායල කොච්චිකඩේ සහ සීදුව කියන ප්‍රදේශවලත් ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාරවිල සහ වෙන්නප්පුවෙත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම පයාගල බේරුවල සහ අලුත්ගම කියන ප්‍රදේශවලත් මේ දිගටම පවත්වාගෙන යාම සිදු වෙනවා කියලා කියන්නේ. කොහොම හරි විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් ආරම්භ කළා නැවත වතාවක් ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීම සාමාන්‍ය අතට ගෙනීම ක්‍රමානුකූලව ගෙනීම තමයි රාජ්‍ය අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඔව් මේ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනකොට ඒ පිළිබඳව විවිධ තැන්වලදී අපිට විවිධ දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. සමාජයක් ගත්තාම විවිධ අදහස් විවිධ මතිමතාන්තර මේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් සියල්ලම ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කරමින් යම් පිළිවෙලකට මේ දේවල් ක්‍රියාත්මක කරන ආකාරය අපිට පේන්න ලැබෙනවා. ඒත් එක්කම ප්‍රකිත් මේ මම දැක්ක පහුගිය දවස්වල විවිධ මාධ්‍යත් එක්ක කතා බහ කරනකොට අපේ ආරක්ෂක අංශයෙන් එහෙම කියවුණු කාරණාවක් තමයි මේක මේ ඇඳිරි නීති කිව්වට මේක හරියට මේ සෞඛ්‍ය නීතියක් කියලා. මොකද ඇඳිරි නීතියේ තියෙන සියලුම සාධක ක්‍රියාත්මක කරන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ මේ වෙලාවේ. ඒ නිසා වෙනස් කියන එක සහ මේකේ ලොකු වටිනාකමක් වගකීමක් තියෙන ජනතාවට එහෙම නැත්නම් අපිට කියන එක. මේක මේ අපිව හිර කරන්න කටයුත්තක් නෙවෙයි කියන එක මේ වෙනකොට 99.9%ක්ම තේරුම් අරගෙන තියෙන්නේ. පුංචි ප්‍රමාණයක් ඉන්නවා ඉතින් හරියටම තේරුම් නොගත්ත පිරිසකුත්. තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ස්වයං නිරෝධායනයට යනවාද ස්වයං පාලනයක් ඇති කර ගන්නවාද කියන එක තරංග කිව්වත් වගේ අප තීරණය කළ යුතු කාරණාවක්. කෙසේ වෙතත් දැන් මේ ලිහිල් කිරීම කෙරෙහි බලපාපු ප්‍රධානම කාරණා විදිහට අපට පෙනෙන්නේ සෞඛ්‍යාංශ වශයෙන් අවධාරණය කරන්නෙත් සහ රජය වශයෙන් අවධාරණය කරන්නෙත් පහුගිය දැන් ඊයේ දිනේ හමු වූ රෝගීන් අතර කිහිප දිනක්ම වගේ හිටියේ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයේ වෙමින් සිටි අය. එතකොට මේ වන විට මේ අපි කලිනුත් සඳහන් කළපු පාර්ශව සියල්ලේම මැදිහත් වීම මත විශේෂයෙන් බුද්ධාංශවල රහස් පොලිසිය මේ මැදිහත් වීම මත පුළුවන්කම ලැබුණා මේ කොරෝනා වෛරසයට ගොදුරු වූ ඒ වගේම ඒ සම්බන්ධ සැකසහිත පුද්ගලයන් සහ ඒ අය ඇසුරු කළ අය විශේෂයෙන් සොයා යමින් ඒ අයව එක් ස්ථානයකට රැගෙන්නට පුළුවන්කම ලැබීම තමයි අපලද ලොකුම ජයග්‍රහණය. ඒ මත තමයි අපට පුළුවන්කම ලැබුණේ මේ විදිහට දැන් ඊයේත් මේ පිළිබඳ ලංකාදීප පුවත් වාර්තාව ඇසුරින් අපි ඉදිරිපත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියු කාරණාව සමාජය තුළ කොරෝනා පැතිරීමේ අවදානමින්
ශ්‍රී ලංකාව බේරේ කියන එක. සමාජය තුළ පැතිර යාමේ අවදානම් මට්ටමින් අපි බේරුණාට ඔහු තවදුරටත් අවධාරණය කරනවා අවදානම ගිලිහිලා නැහැ. ඒ නිසා බොහොම වටිනා මේ පණිවිඩයක් ඒ තුළ අපිට තිබෙනවා. ඒ නිසා අප මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලන්නේ. අවධානම ගිලිහිලා නැති හින්දාම අවධානයෙන් යුතුව අපි මේ දේවල් පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාව එතුමා බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා. මොකද මේ හුඟක් වෙලාවට අපේ අවධානය ගිලිහිලා යන අවස්ථාවන් තමයි මේ වගේ අවස්ථාවන්. මොකද ඇඳිරි නීතිය ලිහිල්ලෙනවා, සාමාන්‍ය ජන ජීවිතේ එන්න යම් ඉඩකඩ සකස් වෙනවා. මේ සියල්ලත් එක්කම අපිට සමහර විට එකපාරටම හැංගෙන්න පුළුවන් අපි දැන් නිදහස් එහෙම නැත්නම් අපි මේ තත්වෙන් මිදිලා තියෙන්නේ. ඒක නිසා අපිට සාමාන්‍ය විදිහටම ජීවත් වෙන්න පුළුවන් කියන තැනට આવොත් එහෙම එතන පුංචි ප්‍රශ්නයක් දෙනවා. ඒක නිසා අපි අවධානය තියාගෙන මේ කටයුතුත් එක්ක එකතු වෙන්න ඕන කියන කාරණාව සිහිපත් කරනවා. ඒක නිසාම තමයි අර දැන් කාර්යාලවල ප්‍රගීත් පිරිස් වැඩ කටයුතු කරන්න කාර්යාලයට පැමිණීමේ දේවල් පවා ඉතාමත් ක්‍රමානුකූලව 50% කොටසක් ගෙන්නගෙන තවත් ප්‍රදේශවල 20%ක් වගේ ප්‍රමාණයක් කාර්යාලය සඳහා සේවයට වාර්තා කරන්න අවස්ථාව ලබා දීලා ඔවුන්ටත් අර නියමිතම කාල සීමාව නැතුව අවශ්‍ය වෙලාවල් සහ සුදුසු වෙලාවල් තෝරගෙන කාර්යාලයට පැමිණීමේ ඉඩකඩ ලබා දීම මෙන්න මේ වගේ කරුණු කාරණා බොහොමයක් මේ කොට අපිට පුළුවන්කම තිබෙන ඒ අදාළ මාධ්‍ය නිවේදනයේ ඇසුරින් මේ පිළිබඳව යම් තොරතුරු ඉදිරිපත් කරන්න පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමාහල් නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතුයි. මේ ලිහිල් කිරීමක් සිදු කළාට විශේෂයෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන ජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීම මේවා ඉලක්ක කර ගනිමින් ඒ වගේම විශේෂ ඉල්ලීමක් තිබෙනවා ඒ ප්‍රදේශවලත් සාමාන්‍ය පරිදර තරංග කිව්වත් වගේ ජන ජීවිතය අපි කලින් පවත්වාගෙන මීට මාසයකට එහා පැත්තේ මාස දෙකකට එහා පැත්තේ අපි පවත්වාගෙන ආපු විදිහෙන්ම අපිට පවත්වාගෙන යන්න බැරි වෙයි. වෙළඳ සල්වල පොර කමින් මේ ඒ ආකාරයෙන් කටයුතු කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන් කරන්නට වෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබෙයි කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම කියන්නට ඕනේ මේ කාරණාවත් ඇඳිරි නීතිය ලිහිල් කරලා තියෙන යම් ප්‍රදේශයක් දැන් හිට දිනේ ලිහිල් වන යම් ප්‍රදේශයක එහෙම නැත්නම් ගම්මානයක හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් ඒ කියන්නේ ඒ ප්‍රදේශ අවදානම් කලාප විදිහට හඳුනා ගතහොත් ඒ මොහොතේ ඉඳලම ඇඳිරි නීතිය යලි පැනවීමේ ඉඩ කඩකුත් තිබෙන බවත් අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට වග බලා ගැනීමේ කාර්යභාරයත් අපිට තියෙනවා සමාජයේ පුරවැසියන් විදිහට. සමහර දේවල් අපිට පාලනය කරන්න නොහැකුණත් පාලනය කරගත හැකි තැන් බොහොමයක් අපිට තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳව ඔබේ මගේ අවධානය යොමු වීම අනිවාර්ය කාරණාවක් බවට පත් වෙනවා. මොකද මේ අපේ ජීවිතත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. මේ අපේ රට වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙලා කැප වෙලා වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා විවිධාකාරයෙන් විවිධ තැන්වලදී අහන්න ලැබෙන සිත් කම්පා කරන සිදුවීම් එහෙම නැත්නම් මෙච්චර මහා ලොකු කාර්යභාරයක් රජයක් විදිහට ආරක්ෂකාංශ විදිහට සෞඛ්‍යාංශ විදිහට සිදු කරනකොට පුරවැසියන් විදිහට අපෙන් යම් දේවල් ගිලිහිලා යන තත්වයන් අපිට දකින්න අහන්න ලැබෙනකොට ඒ පිළිබඳව පුංචි කනගාටුවක් තියෙනවා. ඒ නිසා අපේ අවධානය තවදුරටත් වැඩි කරගෙන මේ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර ගන්න අපේ සහයෝගය ලබා දෙන්න තියෙනවා නම් හරි වටිනවා ප්‍රගීත. ඔව්. දැන් මේ නිවේදනයේට අදාළව තවත් කාරණා බොහොමයක් තියෙනවා. පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව අපිට කලින් නරඹන්න බැරි වුණු වාර්තාව අපි ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතරේ අද ලංකාදීප පුවත්පතත් තරංග වාර්තා කොට තිබෙනවා දිසා 21ක් රැට වහයි. හැබැයි ඔවුන් කියන්නේ උදේ 6 ඉඳලා හවස 6 මේ මාධ්‍ය නිවේදනයේ නම් සඳහන් වෙන්නේ රාත්‍රී 8 දක්වා අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ලිහිල් කරනවා. රාත්‍රියේදී ක්‍රියාත්මක කරනවා ලිහිල් මේ ඉවත් කරන ප්‍රදේශවල. එහෙමයි සඳහන් වෙන්නේ. ඔය අතරේ රජයේ කාර්යාලය ආරම්භීම ආදීර කිහිපයකින් කියලා තවත් වාර්තාවක් ඒ පුවත්පතේම අපිට මුණ ගැසෙනවා. අපි පෙර ආතුව කතා කළ කාරණාවට අදාළ පුවත් සිරස්තලේ. හොඳයි අපිට තවත් මෞබිම පුවත්පතේත් ලිපි කිහිපයකට ගමන් කරන්න අවස්ථාව දැන් තියෙනවා. විශේෂයෙන්ම මෞබිම පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට ජනාධිපතිතුමාගේ රුවත් එක්ක රටට යලි පණ දෙන හැටි ජනපති අද කියයි කියලා වාර්තාවක් අපිට ඉදිරිපත් කරනවා. ජනාධිපතිතුමා මේ වෙනකොට විශේෂ කාර්යභාරයන් රැසක්ම කරලා මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා තියෙන ආකාරය අපි දකිනකොට විශේෂයෙන්ම මේ එතුමාගේ නායකත්වයත් එක්ක එතුමාගේ මූලිකත්වයත් එක්ක රටක් පණ
ගහමින් ඉදිරියට යන ආකාරය දැන් අපිට හොඳට පේනවා. ඒක නිසා මේ පණ දෙන්නේ කොහොමද කියන එක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න රටට හෙළි කරන්න උත්සාහ කරනවා. මොකද අනිත් එක තමයි මේ කාරණාවත් එක මට මතක් වෙච්ච දෙයක් තමයි සමහර තැන්වලදී මුල් කාල සීමාවේදී කියුණානේ මේ සමහර දේවල් හංගනවා, සමහර මේ ආසාදිතයන් එහෙම නැත්නම් මේ රෝගය වල දුණු පිළිස් පිළිබඳව දැනුවත් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන රටවලත් සිද්ධ වුණානේ. නමුත් ලංකාවේදී මේ දේවල් හැම දෙයක්ම අපිට මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා රටට නිවැරදි තැන ආරම්භයේ පටන්ම පැහැදිලි කිරීම හරි වටිනා කාරණාවක් බවට පත් වුණා නේද මේ කාරණාවේදී. ඒ තොරතුරු ලබා දීමේ යාන්ත්‍රණය බොහොම හොඳින් තිබුණු බව තරංග අපි විශේෂයෙන් ඔබ හොඳ කාරණාවක් මතු කරේ කියන්නට ඕනේ. දැන් චීනය වුහාන් වල මියගිය සංඛ්‍යාව සංශෝධනය කරනවා පහුගිය දිනක. ඒ කියන්නේ වාර්තා වුණු මරණ සංඛ්‍යාවට වඩා වැඩි. ඒ පිළිබඳ ඇමරිකාව ඇතුළු රටවල් චීනය ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ මෙහෙම වෙනස් වුණා කියලා. ඒ කියන්නේ කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දැන් කියනවා තරංග තව දැන් මේ අපි යම් දිනක මේ ගෝලීය වසංගත තත්ත්වයේ නිල වශයෙන් නිවාවට පත් වුණා කියලා නිවේදනය කළාට පස්සෙත් ඒ සම්බන්ධව ආසාදනය වූ සංඛ්‍යා මියගිය සංඛ්‍යා පිළිබඳ දත්ත සංඛ්‍යාලේඛන අලුත් වේවි. විශේෂයෙන් එකතු වේවි කියන එක තමයි කියන්නේ. මොකද ඇතැම් රටවල මුල් කාලවල විශේෂයෙන් හරිහමං ගණන් වෙනුන් සංඛ්‍යාලේඛන ඉතාලියේ පවා චීනය ආරම්භ වූ රටේ පවා බොහෝ රටවල ඇමරිකාව තුල පවා එසේ විය හැකි බව තමයි කියන්නේ. මොකද රෝගීන් සංඛ්‍යාව එකවර උත්සන්න වීම, මේ යන සංඛ්‍යාව එකවර උත්සන්න වීම මේ කාරණා මත මේ ගණන් වෙනුම් පවා එහිම තත්වයක ලංකාවේ හැම විටම ඒකාකාරව නිවැරදි ගණන් වෙනුම් පවත්වාගෙන යමින් බොහොම පැහැදිලිව මේ තොරතුරු වාර්තාකරණයට අපටත් ගැටලුවකින් තොරව ඉඩකඩ ලැබුණේ මේ පැහැදිලි යාන්ත්‍රණයක් තිබුණ නිසා තරංග. ඒ පැහැදිලි යාන්ත්‍රණය නිසාම හැම දෙයක්ම නිවැරදිව ඔබට අපිට සමීප කරන්න අවස්ථාවක් ලැබුණා වගේම ඒ නිසාම අපි හැමදෙනා අතරදම හොඳ විශ්වාසයක් තියාගෙන රටේ නියම තත්ත්වය මොකක්ද කියන එක ආරම්භයෙන්ම අවබෝධ කරගෙන අපිට මේ ගමන මෙතෙක් දුරක් එන්න හැකියාවක් ලැබුණා. ඒක නිසා හැමදෙනාම බොහොම විමසිලිමත්ව බලාගෙන හිටපු කාරණා සියල්ලම දැනගන්න අවස්ථාව ලැබෙමින් මේ ගන්න තීරණ මොනවද කියන දේවල් පවා මාධ්‍ය නිවේදන විදිහට ඉදිරිපත් කරමින් අපිට මේ දේවල් ඔබත් එක්ක බෙදා ගන්න අවස්ථාවක් ලැබුණා. මේ සියල්ලත් එක්කම තමයි රටට යලිත් පණ දෙන්නට හැකියාවක් ලැබුණ කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. ඔය අතරේ සිළුමිණ පුවත්පතත් අද අවධාරණය කරන කාරණාව බවට පත්වන්නේ කොරෝනාව සමුගන්නා ලකුණු. ජන ජීවිතයේ හිට සිට පියවරෙන් පියවර යථා තත්වයට බොහෝ බලාපොරොත්තු දැල්වෙන පුවතක් විදිහට මේ පුවත සලකන්න පුළුවන්. ඒ නිසාම බොහෝ දෙනාගේ අවධානය ඊයේ මේ වෙත දැඩිව යොමු වෙනවත් අපට දකින්නට ලැබුණා. ඒ නිසාමත් අර අපි කිව්වත් වගේ කෙටියෙන් සඳහන් කළා වගේ යම් යම් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙනවත් අපට දකින්නට ලැබුණා. හැබැයි මේ වෙලාවේ මේ ඇඳුර නීතිය ඉවත් කිරීම, ලිහිල් කිරීම, යම් ප්‍රදේශවල ලිහිල් කිරීම කියන කාරණාවට අදාළව රාජ්‍ය පැත්තෙන් ඔවුන් පෙන්වා දෙන තත්ත්වයේ බවට පත් වෙන්නේ සාමාන්‍ය ජීවිතය යථා තත්ත්වයට පත් කර ගන්න ඕනේ අපි තාමත් ඉක්මනින්. අපේ ආර්ථිකය අපි ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ වගේම අපේ නිෂ්පාදන අපි නැවත ආරම්භන්නට ඕනේ. එහෙම නොවුනොත් අපිට කාලාන්තරයක් යනතුරුම මෙහි අඳුරු විපාකවලට, දරුණු විපාකවලට මුහුණ දෙන්න වේවි. දැන් තියලා අපි සැලසුම් සහගතව එක පැත්තකින් රෝගීන් වාර්තා වීම තවම කරගන්න, ව්‍යාප්තිය පාලනය කරගන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් මේ රට විවෘත කරන්නට ක්‍රමානුකූලව කටයුතු කිරීමයි වඩා වැදගත් වෙන්නේ කියන එක. ඒ අනුව සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ කොරෝනාව සමුගන්නා ලකුණු ජන ජීවිතයේ හෙට සිට පියවරෙන් පියවර යථා තත්ත්වයට. මේ සමගම අපි පෙන්වා දිය යුතු තව කාරණාවක් තියෙනවා. දැන් හෙට 20 අනිද්දා 21 කියපු ගමන් අපේ ඔළුවට එන්නේ තරම් සුබ දවසක් නෙමෙයි. පහුගිය අවුරුද්දට අපි අවධානය දුන්නොත් එහෙම මට මතක් වෙන තරංග අපි ඊට කලින්ද රෑ හිටියේ හිඟුරක් ගොඩ. සියත අපේ අවුරුදු උත්සවය අපි ඔක්කොම ලැහේ හිටියේ. ඉඳලා ප්‍රසංගයත් ලිමා කරලා කොළඹට ඇවිල්ලා නිදාගත්තු පමාවට තමයි මෙහෙම දෙයක් ගැන ආරංචි වුණේ එදා. ඒ වෙච්ච සිද්ධිය අදටත් මහා කම්පනයක් ඇති කරන ඔබටත් ඔබ මොනවා යෙදিলা හිටියද දන්නේ නැහැ. සහ විශේෂයෙන් නෑ ගම්යන් අවුරුද්ද නිමා වුණා විතරයි. සතියාන්ත නෑ ගම්යන් මෙහෙම සූදානම් වෙලා ඉඳදී තමයි මේ අනතුරු මේ ඛේදවාචකයේ සිදුනේ මේ ව්‍යසනේ සිදුනේ. ඉතින් මේ අගරදුගුරු හිමිපාණන්ගේ විශේෂ ඉල්ලීමක් ලංකාදීපේත් සිළුමිණෙත් දකින්න පුළුවන්. ලංකාදීපේ තියෙනවා අනිද්දා විනාඩි 2ක් නිහඬ වී පාස්කු ඉරිදා බෝම්බයෙන් මිය ගිය අය සිහි කරන්න අගරදුගුරුතුමන් ඉල්ලයි කියලා. ඒම සිළුමිණ වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වූවන් නිවසේ සිට සිහි කරන්න කියලා අගරදුගුරු පියාණන්ගේ ඉල්ලීමක් විදිහට එතුමාගේ පින්තූරයත් එක්ක දැන් මේ ඔබ දකින්නේ ඒ වාර්තාව. ඒ අඳුරු දිනය සිද්ධ වෙලා වසරක් ගත වෙන දවස් එනවා අනිද්දාට. අපිට නොදැනීම කාලය වසරක් ගත වුණා. ඒ වගේම
එක පැත්තකින් මේ අවසාන වශයෙන් මේ විමර්ශන සිදු වූ ආකාරය පිළිබඳව අගරාධගුරු හිමිපාණන්ගේ ප්‍රසාදයක් ස්තුතියක් මේ රජයට හිමි වෙමිනුත් තිබෙනවා. ඒ අතරේ අපි කියනෝනේ විශේෂයෙන් මේ කාරණාව මෙතනට අපි සම්බන්ධ කරගන්න හේතුව දැන් ඔය ඇඳිරි නීතිය ලිහිල් වුණු ප්‍රදේශවල හිටියා කියලා ඒ පාස්කු ප්‍රහාරයේ වසරක් පිරීම සමරමින් ආගමික වතාවත්වල දෙන්නේ කාසුවීම් මේ වගේ කාරණාවලට කොහෙත්ම යන්නට එපා කියන ඉල්ලීම තමයි අගරාධගුරු හිමිපාණන් කරන්නේ නිවෙස්සේ ඉඳලා කියන එක. නිවෙස්සේ ඉඳලා කියන එක විශේෂයෙන්ම එතුමා සිහිපත් කරන ඒක නිසා විශේෂයෙන්ම මේ අගරාධගුරු පියාණන් පිළිබඳව කතා කරනකොට එතුමන් පිළිබඳව සිහිපත් කරනකොට එතුමා මේ රටේ සිදුවෙන සෑම සිද්ධියකදීම බොහොම මැදිහත් මේ සියල්ලම යහපත් තත්වයෙන් කරගන්න හුඟක් උදව් උපකාර කරන සිතුවිල්ලකින් පවා මිනිසුන් තුළ ඒ සඳහා පෙළඹීමක් ඇති කරන්න උත්සාහ කරන ආකාරය අපි හැම අවස්ථාවකම දකිනවා. මේ මහා ඛේදවාචකයක් වෙලා මේ පිරිස සිහිපත් කරන දේවල් පවා නිවසේ ඉඳලා කරන්න කියන්නේ මේ අවස්ථාවේදී පුරවැසියන් විදියට රටවැසියන් විදියට අපි අපේ යුතුයකම ඉටු කරන්න ඕන කොහොමද කියන එක එතුමා අපිට බොහොම හොඳට පැහැදිලි කරලා දෙනවා. එතුමාගේ ඒ නිවේදනය තුලත් තියෙන්නේ ඒ කාරණාව. ඒ නිසා ප්‍රගීත් කිව්වා වගේම මේ අවස්ථාවේදී ඇඳිරි නීතිය ලිහිල් කරයි කියලා එකතු වෙන්න දේවස්ථානයට යන්න මේ පිළිබඳව යම් යම් පූජාවලට සහභාගී වෙන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැතුව දිවසේ සිට මේ කටයුතු වලට සහභාගී වෙන්න කියන එක තමයි අපිටත් කියන්න තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ මේ කිසිදු ಜಾති ආගම් ભેදයකින් තොරව රටේම ජනතාවගෙන් ඉල්ලා සිටි කාරණාව පෙර ආතුවම පහනක් හරි දැල්වලා මේ වෙලාවේ ඒ මියගිය ජනතාව සිහිපත් කරමු. කිසි ලෙසකවත් එයාගේ වරදකින් එයාගේ නොසලකිලිමත්කමකින් සිදු වුණු දෙයක් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඉතින් ඒ නිසා ඒ ඛේදවාචකයෙන් දිවි අහිමි වුණු ආබාධිත තත්ත්වයට පත් වුණු සියලු දෙනා වෙනුවෙන් අපි විනාඩි දෙකක් නිහඬ වෙලා පහනක් දැල්වලා එදා දවසේ ಜಾති ආගම් ભેදයකින් තොරව එයා ස්මරණය කරමු කියන ඉල්ලීමක් කරනවා. ඔය අතරේ ලංකාදීපේ තරංග අපිට අර අපි කතා කරගෙන ආපු කාරණාව මේ රට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කර ගැනීම ජන ජීවිතය යථාවත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ කාරණාවට අදාළව තියෙනවා අවදානමක් නැති දිස්ත්‍රික්කවලත් කොටස් වශයෙන් ඇඳිරි නීතිය ඉවත් කරන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව මේ වෙලාවේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ භූමිකාවත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔවුන් බොහෝ කාරණා පෙන්වා දෙමින් හැම විටම සෞඛ්‍යාංශ පෝෂණය කරන තවත් කණ්ඩායමක්. ඔව් විශේෂයෙන්ම මේ අගමැතිතුමත් පසුගිය දවස්වල අර පැවතුණු මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ දැන් මේ තීරණ තීන්දුව ගැනීම අපි සියල්ලම කරන්නේ මේ සෞඛ්‍ය අංශය කියන විදිහට. ඔවුන් තමයි මේ තීරණ ලබා දීම සඳහා අපිට මඟ පෙන්වීම කරන්නේ. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ කියන කාරණාව එතුමා බොහොම පැහැදිලිවම මේ මාධ්‍ය හමුවලදී පැහැදිලි කරලා ප්‍රකාශ කරා. විශේෂයෙන්ම මේ විදිහට මේ සෞඛ්‍ය අංශයෙන් කරන්නා වූ මෙහෙවර ඔවුන් ලබා දෙන මේ අවශ්‍ය ක්‍රමවේදයන් විද්‍යාත්මක ක්‍රමවේදයන් එක්ක මේ දේවල් අපිට පැහැදිලි කරලා දෙන්නේ රට නිවැරදි තැනට ගෙන එන්න ජන ජීවිතය නිවැරදි තැනට ගෙන එන්න. ඒ නිසා මේ සියලු දේවල් වලට මූලිකත්වය ලබා දෙමින් ඔවුන්ගේ අදහස් වලට ගරු කරමින් තමයි රට මේ ආකාරයට නිවැරදි තැනට කෙමෙන් ගමන් කරමින් ඉන්නේ කියන කාරණාවත් අපි සිහිපත් කරන්නම ඕන. ඔය අතරේ මේ කොටසේ මේ අපි කතා කරගෙන ආපු කාරණාවෙන් අපි වෙනත් තැන්වලටත් යා යුතුයි. තවත් විවිධ වාර්තා අපිට මුණ ගැසෙන නිසා ලෝකයේ තත්ත්වය කොහොමද ලංකාවේ අලුත් ගණන් මිනුම් මේ ආදී කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. තරංග අවසාන වශයෙන් විරාමයක් ගන්නටත් පෙර ආතුව අපි වාර්තා කරනවා මෙන්න මේ කාරණාව මේ මව්බිම පුවත්පතේ තිබෙන්නේ ලෝකයට වඩා අපි සාර්ථකයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි මේ දැනුවත් කිරීම කරන්නේ ලෝකයට වඩා අප සාර්ථකයි. ඒකේ කියන්නේ හේතුව තමයි එතුමන්ට ලෝකයේ අනෙකුත් රටවල් කටයුතු කළ ආකාරයට වඩා අප කටයුතු කළ ආකාරය වෙනස් වීමත් අපට පාලනය කරගන්නට හැකියවීමත් කියන කරුණු මත පදනම්ම තමයි ඔබ අර කලින් කිව්වත් වගේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති අයගේ මඟ පෙන්වීම නිර්දේශ මත පදනම්ම තමයි මේ සියල්ල සිදු වුණේ. නැතුව දේශපාලනික කාරණා වලට එහා ගිය තත්ත්වයකින් තමයි මේව සිදු වුණේ කියලා කියන්නේ. ඒ වගේම අර ඔබ තව පුවතක් දැක්ක නිසා ගැනත් අපි අවධානය යොමු කරමු. උඩුගුවනින් හොරල්ලයි. මේ කියන්නේ මේ කොරෝනා වසංගත තත්ත්වයේ පැතිර යද්දී ඒකෙරි හැමෝගෙම අවධානය වෙලා තියෙද්දී විවිධ ජාවාරම් වැලි ගොඩ දැමීම් ගස් කැපීම් මනවසර විවිධ ජාවාරම් සම්බන්ධ තොරතුරු ඔත්තු ලැබෙන නිසා උඩුගුවනින් නිරීක්ෂණය කරමින් ඒ සිදුවන කලාප හඳුනා ගනිමින් එයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ මැදිහත් වීම ගැනයි ඔය කියන්නේ. ඔව් විශේෂයෙන්ම දැන් ඔය ගැන කතා කරනකොට ප්‍රගීත් මතක් කරන්න ඕන මේ අපේ කපිල කුමාරසිංහ මහත්මයාත් ආවා අපේ මේ විශේෂයෙන්ම නීති විරෝධී සුරාබදු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මම හිතන්නේ නේද? කොමසාරිස්තුමා. එතුමා අපිත් එක්ක සහභාගී වුණා. විශේෂයෙන් මම ඒ ගැන මතක් කරේ දැන් මේ ඊයේ දවසේදීත් අති විශාල නීති විරෝධී මත්පැන්
ගම්මට්ටමින් බොහෝ ප්‍රමාණයක් ඔවුන්ට හසු කර ගන්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මේ ජායල ප්‍රදේශයේ අර වගුරු බිම් ආශ්‍රිතව අති විශාල ප්‍රමාණයක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරලා මේ මත්පැන් ශාලා වහලා තියෙන කාලේ මේ පාර අවුරුද්ද හරි වෙනස් වුණානේ. මත්පැන් පාවිච්චි නැහැ නිවෙස්වල බොහොම සාමකාමීව නිවෙස් වලටම එකතු වෙලා දෙමව්පියන් දරුවන් බොහොම හොඳින් අවුරුදු කෑවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා ප්‍රගේ. ඒ අතරතුරදී මේ වගේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමත් එක්ක සෞඛ්‍ය පැත්තෙන් සිදුවෙන අහිතකර බලපෑම, සමාජීය පැත්තෙන් සිදුවෙන අහිතකර බලපෑම මම ඊයේ දැක්කා මේ අපේ ප්‍රවෘත්ති නිවේදන වල එහෙම ඒ මත්පැන් නිෂ්පාදනය කරන්න භාවිතා කරන වතුර මොන වගේද? මඩ වතුර, ජරා වතුර මේ සියල්ලත් එක්ක තමයි මේවා සිද්ධ වෙන්නේ. මේවා කෙනෙක් යොදා ගන්න අමුද්‍රව්‍ය. මේවා ගත්තාම කෙනෙක් Tamanගේ ශරීරය තුළට කොරෝනා වලට වඩා එහා ගියපු බරපතල තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මේ දේවල් ගැන ඇයි මිනිස්සු මේ වගේ වෙලාවකත් ටිකක් සංවේදී වෙලා හිතන්නේ නැති තමන්ගේ පැත්තේ? ඌම තරඟ කියනකොට මට එන ගැටලුව තමයි අර බාඳුරාගොඩ සිද්ධිය. ඇයි අපිට තාම ඉක්මනින් අමතක වුනේ? ඉරානී, ඉරාකී 60 ගණන් 50 ගණන් මිය යාමේ සිද්ධි ඔබටත් අපි වාර්තා කරා. ඇයි මේවා මේ රටේ ජනතාවට පිරිසකට, තාම සුළු පිරිසකට අංශු මාත්‍රයකට පවා ඇයි අමතක වෙන්නේ? ඇයි මේවා ගණන් නොගන්නේ කියන කාරණා තමයි අපිට නම් ඔළුවට එන්නේ. මත් වතුර සම්බන්ධයෙන් කිව්ව නීති විරෝධී මත් වතුර සම්බන්ධයෙන් ඒ නිසාම මේ අපේ නිෂ්පාදක කණ්ඩායමත් හරිම ක්‍රියාශීලී. දැන් ඒක අපි කිව්වා විතරයි. ඊළඟට අපිට සූදානම් කරලා තියෙනවා ඊයේ දවසේදී මේ පිළිබඳව අපේ නිවුස් එක එහෙම නැත්නම් අපේ ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරපු වාර්තාව තවදුරටත් අපිට දකින්න අවස්ථාවක් තිබෙනවා. මේ වැටලීම් සිදු වුණ ආකාරය පිළිබඳව තමයි. මොකද ජනතාව මේ එකක් වැරදි දේවල්, නීති විරෝධී දේවල් කරනවා වගේම මේ කරන අය නීති ක්‍රියාත්මක කරන්නට යාමේදී නීති නිලධාරීන්ට මේ පොලිසියට අදාළ ආයතනවල අයට කරන බලපෑමුත් මෙහි දකින්න පුළුවන්කම තියෙනවා. විශ්වාසකව බලමුකෝ ඒ වාර්තා. මොකද කෑ ගහන්නේ මොකද? මොකක්ද ප්‍රශ්නයක්? මොකද කෑ ගහන්නේ? තමගේ රාජකාරියට බාධා කරන්නේ නැතුව කරුණාකරලා ගේ ඇතුළේ ඉඳලා ඉන්න. හොඳේ. නැත්තම් තමුන්ටත් අපිට විරුද්ධව රාජකාරී කරන්න වෙන රාජකාරියට බාධා කරන්නේ. එහෙනම් කෑ ගහන්න නැතුව ඇතුළේ ඉන්න. අපි රාජකාරී නම් දීලා. මෙයාලා කැමරා කරන්න අපි බල ගෙවල් ඇතුළේ ඉන්න එපා. ගේ ඇතුළේ ඉන්න. කෑ ගහන්න නැතුව ඇතුළේ යන්න කරුණාකරලා. රාජකාරී කරන්න දීලා. ඔයා කෑ ගහලා ඊට පස්සේ අපි අරන් ගිහලා රාජකාරී ඊට පස්සේ කරන්න දෙන එකයි. ඒක නත්තල වන්නවනේ. ඉස්සෙල්ලාට මෙයාලා කොහේ සංගය වදිනකොට සංගය රොට වඩි පොලක් හොයා ගන්න මල වගේ උඩ දාන්නේ වාගේ කවුද? ඔබ මේ දුටුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ජායල ඔතේ කැලේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීම. මේදී මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදාගත් ගෝඩා බැරල් 60කට අධික ප්‍රමාණයක් සහ විවිධ ද්‍රව්‍ය උපකරණ රුපියල් මිලියන 1.5කට අධික ප්‍රමාණයක් සිය බහරයට ගන්නට සුරාබදු ඒකකයේ නිලධාරීන් සමත් වුණා. සමහර විට ඔබ හිතනවා ඇති මේ ප්‍රවෘත්ති නම් ඉතින් හැමදාම දකින්නවානේ. ඔව්, ඇතැම් විට ඔබ හරි. මොකද දැන් මේ නීති විරෝධී මත්පැන් වැටලීම් සිදු කරන ප්‍රවෘත්ති සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත් වෙලා ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට වෙලා ඉන්න කියපු මේ කාල සීමාව තුළ මත්පැන් නිෂ්පාදනය මහා විශාල විදිහට වැඩි වෙලා මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? සිද්ධ වෙන්නේ යන්නේ මොකක්ද? විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත 19-13 දුරකථනයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කොට බැලීමේදී අප නිරීක්ෂණය කළේ දිව ඉන පුරා කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයේ නීති විරෝධී මත්පැන් ව්‍යාප්තියක් සිදුව පවතින බව. මේ මත්පැන් ව්‍යාප්තිය වෙනත් අනෙක් කාලවලට වඩා සුවිශේෂත්වයක් දරනවා. ඒ තමයි මේක විසිරුණු ව්‍යාප්තියක් දිවයින පුරා දකින්නට තිබෙන්නේ. ඒ වගේම ගෘහස්ත මට්ටමටයි මුල්තැන ලැබී තිබෙන්නේ. අවසාන ප්‍රතිඵලය වී තිබුණේ කොවිඩ් බලකාය බලාපොරොත්තු නොවූ ආකාරයට මේව මත්පැන් සමාජගත වීම තුලිනුත්
නැවතත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඉස්මතු වීම. ඕනෑම අවස්ථාවකදී මිනිස්සුන්ට අතිශයින්ම අහිතකර දේවල් මේ නීති විරෝධී මත්පැන් වලට ඇතුළු වෙන්නට පුළුවන්. මඩකලපුවේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයටපත් වීම, මාතර ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් එක්වර මරණයටපත් වීම සිද්ධිය දිහා බලන විට මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිතා කිරීම තුළින් මරණය දක්වා වූ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා නීති විරෝධී මත්පැන් ජනගත වීම කොවිඩ් අනතුර හා සමානවම බරපතල අන්තරාකාරී ස්වභාවයක් තිබෙන බව විශේෂයෙන්ම අවධාරණය කරන්නට ඕන. කාටවත් එළියට බහින්න බැරි අවස්ථාවක සියලුම ආයතන රටේ වහලා දාලා තියෙන අවස්ථාවක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය විතරක් මේ විදිහට ඉතාම ඉහළ ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ කොහොමද? මේ පිළිබඳව කරුණු සොයායාමේදී එක්තරා කරුණක් මීට රුකුල් දී ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. ඒ තමයි ඇතමුන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳව තමන්ට හිතෙන විදිහට විවිධ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඔබ මම අපි නොහිතන පුද්ගලයොත් මේ විදිහට අන්තර්ජාලයට කසිප්පු හදන්න ගියපු වීඩියෝ මුදා හැරලා. එහෙම ඔබ කළා නම් මෙන්න ඔබට සිද්ධ වෙන දේ. සමහර අවස්ථාවලදී අපි නොසිතන ආකාරයේ පුද්ගලයන් ඊට මැදිහත් තිබෙනවා රසායන විද්‍යාඥයින් පවා. මේ ඔවුන් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට ඔවුන් කරන්නේ බරපතල වරදක් කියා නාටා පනත ක්‍රියාත්මකයි දැන් වසර ගණනාවක් තිස්සේ එම පනත යටතේ නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයේ යෙදෙන සමාගමකට පවා සිය මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවුරලා තිබෙනවා. මත්පැන් ප්‍රවර්ධනය කිරීම ඒ සම්බන්ධ ප්‍රචාරණය කිරීම ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඒ තුළ අවසරයක් නැහැ. ඔවුන් මේ නොදැන හෝ දැන සිදු කරන මේ ක්‍රියාව තුළ දඩයකට යටත් වීමට හෝ වසරක් දක්වා වූ කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් විය හැකි බරපතල වරදක් සුරාබදු දෙපාර්තමේන්තුව 1913 විශේෂ මෙහෙයුම් මැදිරිය යටතේ ඒකකයක් ස්ථාපිත කොට තිබෙනවා. මෙවැනි ඉලෙක්ට්‍රොනික අපරාධ සම්බන්ධයෙන් මැදිහත් වන්නන් පිළිබඳව සොයා බලා අපි දැනටමත් එවැනි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු සොයාගෙන තිබෙනවා. මේ ඇඳිරි නීති කාල සීමාව නිමා වූ පසුව ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරනු ලබනවා. ඔබ මේ කරන වරද කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීමටත් වඩා බරපතල වරදක් බව නීතියේ තියෙන විධිවිධාන අනුව පැහැදිලි ලෙසම කිව යුතුයි. ඔන්න සමාජ මාධ්‍ය හරහා මේ දේවල් පිළිබඳව ප්‍රචාර ලබා දෙන අයට සෙල්ලම් නැහැ. අවුරුද්දක් බරපතල වැඩ සහිතව හිරියට යන සිද්ධ වෙන තරමේ වැරද්දක් ඒ වගේම දඩයකුත් ඔබට නියම වෙන්න පුළුවන්. ඒක නිසා එතුමා කිව්වා වගේම මේ සිද්ධ වලින් පස්සේ මේ පිළිබඳව නීති අනුකූලවත් පියවර ගන්නවා කියලා කිව්වා. ඒක නිසා තවදුරටත් මේ පිළිබඳව අවධානය යොමු කරලා එවැනි දේවල් වලට යොමු නොවෙන්න කියන අපි කාරණාව ඉදිරිපත් කරනවා. ඔහු අවසාන වශයෙන් කියු කාරණාව තරඟ මේ කොරෝනා පැතිරවීමටත් වඩා මේ නීති විරෝධී මත්පැන් පැතිරවීම කියන එක බරපතල වැරද්දක් බවට පත් වෙනවා. බරපතල කාරණාවක් වෙනවා කියන එක පිළිබඳව අර වෙලා තියෙන ඒ වගේ දේවල් හොයා ගිහින් හඹා ගිහින් කිසි හෝ අත්අඩංගුවට ගැනීමේ හැකියාව තුන මේ කොරෝනා වසංගතය ඇහැට පේන අතල්ලන්න බැරි එකක් නිසා ඇහැට පේන්නේ නැති එකක් නිසා තමයි මේ අපිට මේ තරම් අසීරු තත්යකට මුහුණ පාන්නට උනේ මෙහිදී. හැබැයි කෙසේ වෙතත් දැඩි වර්ධනය වීමක් දැඩි ලෙස පැතිර යාමක් මේ නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය තුල දකින්නට ලැබුණා. ඔය අතරේ ඔය ගැන කියනකොට මට පොඩි වෙලාවක් දෙන්න. මොකද සිළුමිණ පුවත්පතත් වාර්තා කරනවා නියෝජ්‍ය සුරාවදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහත්මයාම දක්වපු අදහසක් විදිහට කෝටියක හොර මත්පැන් අල්ලයි කියලා වාර්තාවක් තිබෙනවා. මොකද අපි පුවත්පත්වල තොරතුරුත් ඔබට ගෙනහැර දක්වමින් යන වෙලාවක් නිසා මේ වෙලාව සිළුමිණ පුවත්පත තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. කෝටියක හොර මත්පැන් අල්ලයි කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. ඔව්. කියන්නේ කියපු කාරණාවට යමු. ඔව් තරංග මම ඒකම අවධාරණය කරන්න ගියේ මම හිතන්නේ මේ සමගම අපිට පේනවා වෙනම කතිකාවක් නිර්මාණය විය යුතුයි කියන එක විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය පරිහරණය පිළිබඳව. දැන් ඊට අදාළ නීති රෙගුලාසි දැන් අපේ කපිල කුමාරසිංහ මහත්මයා නියෝජ්‍ය කොමසාරිස්තුමා සඳහන් කරපු කාරණාව අනුව ගත්තහම තරංග මේ ගැන දැනුගත් පුද්ගලයන් පවා ඒ ගැන කියන්නේ දැනුම තියෙන මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳ දැනුම තියෙන සමාජ මාධ්‍ය තුලින් මේ සමාජගත කරන්න උත්සාහ දරන තව දේවල් තිබෙනවා
අසත්‍ය තොරතුරු විවිධ නිර්මාණ කරපු දේවල් විවිධ දේවල් තියෙනවා. මේවා සමාජගත කිරීමෙන් වන හානි, Tamanට වන හානි මේ පිළිබඳ අනවබෝධයෙන් බොහෝ වෙලාවට සැහැල්ලුවට අරන් කටයුතු කරනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම මේ සමාජ මාධ්‍ය සඳහා බලපාන නීති රුගුලාසි තත්ත්වයන් ගැන සමාජයේ පොදු මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් දැන් මතුවෙනවා. ඔබ ඔය ගැන කියනකොටම මව්බිම පුවත්පතත් අපිට වාර්තා කරන වෙන්න මේ විදිහට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය පිළිබඳව කතා කරපු වෙලාවේ සමාජ මාධ්‍ය හරහා බොරු පැතුරු 17ක් අල්ලයි කියලා වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. කොරෝනා වසංගතය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළ කාන්තාවක ඇතුළු 17 දෙනෙක් මෙවැනි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ කියන වාර්තාව තමයි මව්බිම පුවත්පත අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් මේ සියල්ලත් එක්ක අපිට පැහැදිලි වෙනවා අසත්‍ය ප්‍රචාරයන් කිරීම, ඒ වගේම සමාජයට අහිතකර ප්‍රවෘත්තීන් වාර්තා කිරීම, මේ සියලුම දේවල් අද දවසේ සමාජ මාධ්‍ය ගත්තාම ඕන කෙනෙකුටම ඕන දෙයක් දාන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන දෙයක් වීඩියෝ කරලා ඇතුළත් කරන්න පුළුවන්, අප්ලෝඩ් කරන්න පුළුවන් කියන කාරණා අපිට අහන්න දකින්න දෙන්න කාරණාවක්. හැබැයි මේ දේවල් කරන්න පුළුවන් වුණාට මේ දේවල් වල නීත්‍යානුකූල පැත්තක් තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. හුඟක් වෙලාවට මේ උගත් කියන කට්ටිය එහෙම නැත්නම් දැනුවත් කියන කට්ටිය ඒ පිරිස් මේ දේවල් වලට යන්නේ මේ නීති අනුකූල පසුබිම නොදැන වෙන්න පුළුවන්. හැබැයි නීතිය නොදන්නවයි කියන එක නිදහසට කාරණාවක් නොවන වගේ මතක තියාගන්නටම ඕන. එතකොට අපි විශ්වාස කළ යුත්තේ අපිට වඩාත්ම තොරතුරු ලැබීම පැත්තෙන් අපි පාවිච්චි කළ යුතු මූලාශ්‍ර මොනවාද කියලා හිතනකොට ගුවන්විදුලි රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍ය, ඒ වගේම පුවත්පත ආදී මුද්‍රිත මාධ්‍ය ඔබට පරිශීලනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව මේ මව්බිම පුවත්පතේ අද අපට දකින්න ලැබෙන සුවිශේෂ වාර්තාවක් කෙරෙහි අවධානය යොමු වුණා. නැවත එන්නේ කැරකිලා තරංග මේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවම තමයි. පැත්තකින් එය පිළිබඳ යම් පුවතක් වෙනත් ආකාරයක එකක්. උල්කාපාතයේ ගිනිගෙන දැවෙද්දී බැක්ටීරියා වෛරස් වාතලයට මුසු වෙනවා. උල්කාපාතයකින් කොරෝනා ආබව කියන ලංකාවේ විද්‍යාඥයා මව්බිමට කතා කරයි කියලා තමයි මේ පුවත් වාර්තාවේ දැක්වෙන්නේ. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කිව්ව ගමන් තරංග අපේ මතකයේ ඉන්නේ ප්‍රකට තාරකා විද්‍යාඥයෙක්, ගණිතය පිළිබඳව විශේෂඥතාවයක් ඔබවන කෙනෙක්. මේ ආදී විද්‍යාවන් පිළිබඳව හොඳ හසල දැනුමක් ඇති කෙනෙක් තමයි අපිට මතකයේ තියෙන්නේ. එතකොට චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා නිකන් හිතුණාවාලේ මේ කාරණා කිව්වයි කියලා එකපාරට හිතන්නටත් අමාරුයි. ගැන යම් අධ්‍යයනයකින් පළ කළ බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙන්නට පුළුවන්, විවිධාකාරයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ ඇතුළත් වෙන තවත් අනුකාරණා කිහිපයක් තිබෙනවා. ග්‍රහලෝක මිලියන ගණන් විශ්වයේ තියෙනවා. අපටත් වඩා දියුණු ජීවීන් ඉන්න පුළුවන්. ඒ වගේම හුබේ පළාතට 2019 දී උල්කාපාතයක් වැටුණා. ඊළඟට වල්ගාතරු වලිනුත් බැක්ටීරියා වෛරස් එනවා. කොරෝනා ගොඩබිම ඇති වෙන්නත් කලින් මුහුදු ගිය අයටත් ගොඩබිමට එන විට රෝගී වැළඳම ඉතාම පොඩි අකුරු වලින් තියෙන නිසා කියවා ගැනීම හරි අපහසුයි. ගොඩබිම ව්‍යාප්ත වෙන්නට කලින් මුහුදු ගිහින් ආපු අයට මේ තත්ත්වය ඇති වුණා කියන එක තමයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කියන්නේ. ඒතර මේ පිළිබඳ යම් සැකසංකා සහිත කාරණා තියෙනවා නම් ඔහු එක්ක විවාදයකට ඕනම කෙනෙකුට ඉඩකඩ තිබෙනවා. ඔහු ඉදිරිපත් කළ අදහස් මාලාවක් මෙලෙස මව්බිම අද පුවත්පත වාර්තා කොට තිබෙනවා. මේ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරුවේ වැදගත්. ඔව්. මොකද මේ දවස්වල අපි සියලු දේවල් පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් කටයුතු කිරීම හරි වටිනවා. මේක හැබැයි කොහෙන් ගියත් අහපෝ කොරෝනාත් එක්ක සම්බන්ධයක් තමයි තියෙන්නේ. මේ දවස්වල තියෙන හැම ප්‍රවෘත්තියකම. ඒත් එක්කම දැන් මේ විවිධ දේශපාලනික කාරණා පිළිබඳව දැන් ටිකක් අවධානය අහපෝ යොමු වෙන කාලයකට නැවිලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ රුවත් එක්ක මව්බිම පුවත්පත වාර්තා කරනවා මෙන්න මේ විදිහේ ප්‍රවෘත්තියක්. සහන යාන්ත්‍රණය දේශපාලනයෙන් මුදන්න කියන කාරණාව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මේ පිළිබඳව කතා බහ කරද්දී යම් කාරණාවන් තියෙනවා අපිටත් සිහිපත් කරන්න. මොකද මේ තරංග ඔය එක්කම අපිට දකුණු පසින් දකින්න පුළුවන් මේ ආණ්ඩුව ජනතාවගේ පීඩාව විකුණනවා කියලා අනුර දිසානායක මහත්මයා කියන කතාවක් චෝදනාවකුත් උතනම තියෙනවා. ඒ දෙකම තියෙනවා එකම තැන. මව්බිම පුවත්පතේ දැන් ඔය ඔබ දකින පුවත් වාර්තාකරණය මේ දේශපාලනයේ මේ වෙලාවේදී යම් අය යම් වාසි ලබා ගන්න යම් කාරණා සිදු කිරීම අපිට නිරන්තරයෙන්ම දකින්න අවස්ථාව ලැබෙනවා. සිදුවෙන දේවල් ඇස්කන් තියෙන මොලයක් තියෙන ජනතාව ඉතාමත් හොඳින් බලාගෙන ඉන්නවයි කියන කාරණාවත් ඕනෑම දේශපාලන පක්ෂයකට අදාළ කෙනෙක් අවධානයෙන් යුතුව තේරුම් ගත යුතු කාරණා බවටපත් වෙලා තියෙනවා. මොකද ජනතාවගේ ඇස් වහලා හුඟක් දේවල් දැන් නම් කරන්න අමාරුයි. ජනතාව පෙරට වඩා
අවබෝධයක් තරඟ කිව්වා වගේ තොරතුරු සෑහෙන තැන්වලින් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන දැනුමක් තියෙනවා. අර ඊට පහලින් තිබුණ තවත් පුවතක් තිබුණා මේ නීති ආධාර කොමිසම පොඩි මිනිසුන්ගේ සහායට කියලා. ඒ පුවත් වාර්තා දෙකත් එක්කම තිබුණ ඊළඟ කාරණාව. දැන් මේ වෙනකොට විශේෂයෙන් මේ වන්දි ලැබීම් පිළිබඳව මේ ආදී පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඉදිරියේදී රැකියාව පිළිබඳ යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. අප කියන්න දැන් ඊයේ දවසේ තරඟ මේ තිබ්බ සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළේ ගැටුම් ඇති කරගන්න නැතුව සේවක දෙපාර්ශ්ව විසින් මේ පවතින වාතාවරණයට මුහුණ දීලා ඉන් අනතුරුව කාලය පිළිබඳව සැලසුමක් හදාගන්න එක. නමුත් කෙතරම් අපි ඒ ගැන කතා කළත් යම් ගැටලුකාරී තත්ත්වයන් આવොත් නීතිය පිළිසරණකට යන්නට සේවක දෙපාර්ශ්වයටම සිදු වෙනවා. ඒ කාරණා විතරක් නෙමේ තවත් ඕනෑම කාරණාවක් පිළිබඳව නීති ආධාර කොමිසම ජනතාව වෙනුවෙන් සේවය සලසන්නට බැඳී සිටින බව විශේෂයෙන් පොඩි මිනිසුන්ගේ සහායට සිටින බව මේ පුවත් වාර්තාවේ සඳහන් වෙලා තිනවා. ඔය කොමිසම තියෙන්නෙම ලොකු ගණන් ගෙවලා නීතිඥවරු අරගෙන නඩු කතා කරන්න බැරි මට්ටමේ ඉන්න සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. ඔව්. ඒක නිසා ඉතින් ඒ පිළිබඳවත් අවධානය යොමු කරගන්න එක වටිනවා. මොකද ඕනම කෙනෙකුට මුදල් හදල් අඩුපාඩුවක් තියෙන ඒ සඳහා නීතිඥ ගාස්තු ගෙවා ගන්න බව බැරියට පවා උපදෙස් ලබා දෙන්න වුන් සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා ඕනම කෙනෙකුට නීති ආධාර ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකත් අපි සිහිපත් කරනවා. දැන් ඔය ගැන කතා කරනකොට මේ දැන් මේ සහන ලබා දීම පිළිබඳව අපි යම් අවස්ථාවලදී කතා බහ කරන්නේ මේ සහන ලබා දෙන්නට ඒ දේවල් ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන්ට විවිධ අකටයුතුකම් සිදුවෙන ආකාරයත් අපිට පහුගිය දවස්වල වාර්තා වුණා. ඊයේ දවසේදීත් අපිට මේ පිළිබඳව වාර්තා වුණා. විශේෂයෙන්ම රත්තොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්මයෙකුට පහර දීමක් සිදු වෙලා තියෙනවා. තරුණයෙක් විසින් පහර දීමක් සිදු වෙලා තියෙනවා. කෝ මට 5000 දෙන්නේ නැද්ද කියලා ඔන්නෝම අහලා බහින් බස් වීමකුත් එක්ක පහර දීමක් සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම සමුද්‍ර නිලධාරියෙකුට දෙනියාය ප්‍රදේශයේ පහර දීමක් සිදු වෙලා තියෙනවා. තඹුක්කනදී පහුගියද මහජන පරීක්ෂකවරයෙකුට පිහින්න මේ වගේ දේවල් සිදු කරනකොට බලන්න මේ මොහොතේදී Taman ගැන හිතන්නේ නැතුව Tamanගේ පවුලේ පිරිස් පිළිබඳව හිතන්නේ නැතුව රට වෙනුවෙන් Tamanගේ රටේ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා ඉන්න මේ රාජ්‍ය සේවකයින්ට මේ විදිහට සලකනවා නම් ඒ පිළිබඳව ඔවුන් යම් නීති රීති ක්‍රියාත්මක කරමින් යම් තීරණ වලට එන අවස්ථාවන් අපිට දකින්න ලැබෙන්න පුළුවන් ඉදිරියේදී. ඒක නිසා ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒකට කවුරුත් බොහොම ඉවසීමෙන් මේ වෙලාවේ කටයුතු කිරීම හැම පාර්ශවයක්ම මේ සහන ලබා දෙන්න ලබා ගන්න ඉන්න මේ හැම පාර්ශවයක්ම අවබෝධයෙන් බොහොම ඉවසීමෙන් විශ්වාසයෙන් කටයුතු කරනවා නම් මම හිතන්නේ තරඟ මේ தත්ත්වය උදා වෙන එකක් නෑ. ඒ නිලධාරීනුත් එයාට ඉහළින් ලැබෙන නිර්දේශ මත පදනම් උපදෙස් මත පදනම් තමයි ඔබ ළඟට එන්නේ. ඒ නිසා ඒ අයත් සමහරට අපහසුතාවයට අසීරුතාවයට පත් වෙන අවස්ථා එන්න පුළුවන්. ඔය අතරේ ලංකාදීප පත්තරේ තියෙනවා දුප්පතුන්ට බෙදන්න තිබූ ආහාර පාර්සල් 2400ක් පිල්ලි ඇරලා කියලා. කවුරු පිල්ලි ගැහුවත් මේවා අනුමත කරන්න පුළුවන් කාරණා නෙවෙයි. බෙදන්න දෙන ආධාර යම් කෙනෙක් Tamanගේ ගෙදර හෝ Tamanට අත්නෝමතික විදියට පාවිච්චි කරනවා නම් ඒක මහා එක පැත්තකින් ඕනම ආගමක දහමකට අනුව ගත්ත තරඟ මහා පාප කර්මයක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ජනතාව පීඩාවට පත් වෙලා ඉඳදී ඒ අයට සහන දෙන්නයි මේ පරිප්පු වැටේ හාල් ඇටේ ඉඳලා ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි හොඳින් වටහා ගත යුතුයි. ඔව් ඒක මේ ආත්මේ පමණක් නෙවෙයි ඊළඟ ආත්මවලදී පරිසම් දෙන්න පුළුවන් කාරණාවන් කියන එක අවබෝධ කරගන්නට ඕන. මොකද මේ වෙලාවේ මේ ලබා දෙන දේවල් මේ ආධාර මේ සහන ආධාර මේ සියල්ලම හැමදිනාටම බෙදී යන්න ඕන දේවල්. ඒවා පිල්ලි ගහලා ඒවා තව කෙනෙකුට වැඩි වශයෙන් ලබා දීලා මේ වගේ දේවල් සිද්ධ කරනවා නම් එතන මනුස්සකමක් නැහැ. තරංග ඕකේ තව පැත්තක් තියෙනවා. දැන් ඕක ඔය කාරණාවට විතරක් ලඝු කරන්න බෑ. දැන් හිතන්නකෝ මේ ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුව පැත්තේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේ වැඩේ කරා කියලා. ඒ කරපු ගමන් මුළු මහත් ආණ්ඩුවටම තමයි චෝදනාව එල්ල වෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කරන්නේ මේ දෙන සහනාධාරය පිල්ලි ගහනවා කියලා. ඒ නිසා මම හිතන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්තයටම අවලාද නගන්නට ඉඩ තබනවට වඩා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව කවුරුත් බොහොම විනිවිද භාවයෙන් කටයුතු කරනවා නම් සාධාරණව කටයුතු කරනවා නම් ඒක තමයි මේ වෙලාවේ ජනතා අපේක්ෂාව. අනිත් එක මෙහෙමනේ දැන් මේ වෙලාවේ ඉදිරි ඡන්දයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අලුතෙන් එන්න ඉන්න අය ඉන්නවා. හිටපු මැති ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා තුමින්ලා ඉන්නවා. ඔය බොහෝ දෙනෙකුට ඍජුවම කියන්න වෙනවා මේ කාරණාව තියෙන ලොකුම චෝදනාවක් තමයි ජනතාව වෙනුවෙන් මොනවද කළේ කියලා ජනතාව අහනවා. රාජ්‍ය කරපු එක වෙනම කාරණාවක්. හැබැයි ඔබ මොනවද කළේ කියලා අහනවා. සල්ලි ටික තියාගෙන හිටියා නේද කියලා තමයි ජනතාව මේ වෙලාවේ අහන්නේ. එහෙම තිබියදී ජනතා නියෝජිතයෝ වෙන අය එහෙම පිල්ලි ගැහුවා නම් ඒක බොහොම බරපතල කාරණාවක් වෙන්න පුළුවන්. ඔව්. ඒක ඉතාමත් බරපතල කාරණාවක්. මොකද මේ වෙලාවේදී හැම දෙයක්ම ජනතාව
දැනුවත් වෙනවා. මම අර මුලින් කිව්වා වගේම දැන් මේ සිළුමිණ පුවත්පතේ තවත් දෙයක් තියෙනවා, විශේෂ වාර්තාවක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. පවුල් ලක්ෂ 53කට කෝටි 2650ක මූල්‍ය සහන මේ සහන ලබා දීම පිළිබඳව අපි කතා කරපු වෙලාවෙම සිළුමිණ පුවත්පතෙත් මෙවැනි වාර්තාවක් තිබෙනවා. ඒ නිසා තමයි මම ඒ පිළිබඳව ඉදිරිපත් කරේ. තරංගෝක ආයක තමයි අනිත් පැත්තේ කාරණාවක් මේ අහම්බෙන් වගේ මගේ අතට මුණ ගැහුණා මේ මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍යාංශ විසින් අපේ ප්‍රවෘත්තිංශයට ඒවා තිබුණු. දැන් ඔය පිල්ලිගැසීම් ගැන එක පැත්තකින් කතා කරා වගේ පරිත්‍යාග කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් මැයි මාස වැටුපු වැන්දබු අනත්දරු අරමුදලට පවරයි. මෙවැනි හොඳ තත්ත්වයන් පිළිබඳවත් අපට වාර්තා කරනවා. මේ එක අවස්ථාවක් අපිට දිනපතා ගත්තොත් මේ වෙලාවේ කොරෝනා මර්ධන ජාතික වැඩපිළිවෙලට අදාළ මේ අරමුදල මිලියන් ගණන් වලින් ඉහළ යන්නට හේතු වෙලා තියෙන්නේ පුද්ගලික වශයෙන්, ආයතනික වශයෙන්, සංවිධාන වශයෙන් ජනතාව ලබා දෙන ආධාර උපකාර. තනි පුද්ගලයෝ විදිහට අපි දැක්ක සමහරලාට මිලියනය අඩුම තරමේ රුපියල් ලක්ෂයක් හරි රුපියල් 50000ක් හරි Tamanට පුළුවන් විදිහට අපකැප වෙනවා, Tamanගේ වැටුප පරිත්‍යාග කරනවා. එහිම ඊටාම පරිත්‍යාගශීලී ජනතාවක් ජීවත් වෙන රටේ අර වගේ කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති ඔක්කොගම සායම හේදිලා යන්න. ඉතින් අපි මේ විශේෂයෙන් ජනාධිපති ලේකම්තුමාගේ මේ කාර්ය අගය කරමින් තමයි එතුමා වැනි අය කරන කාර්යයන් අගය කරමින් තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. වගේම තවත් කාරණා කීපයක් තිබෙනවා පුවත් වාර්තා. අපි ඉක්මනින් ඒවා උපුටාගෙන විරාමයකට යන්නටත් ඕනේ තරම්. ඒ වගේම අප අතරින් සමුගන්නා කෘතහස්ත රංගවේදියා දයා තෙන්නකෝන් මහතා පිළිබඳ මතකය ආවර්ජනය කර ගන්නටත් අපි සූදානමින් ඉන්නවා. ඊට පෙර මෙන්න මේ පුවත් වාර්තා කීපයට අපි ඉක්මනින් අවධානය යොමු කරමු. මැතිවරණ කොමිසම යුතුයකම් වගකීම් පැහැර හැරලා කියලා රට ව්‍යාකුල වූ කොමිසම වගකිව යුතුයි කියලා විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා නගන චෝදනාවක් අපට දකින්නට ලැබෙනවා මව්බිම පුවත්පතේ. වගේම ඡන්ද ගැන තීරණයක් ගන්න කොමිසමත් හෙට රැස් වෙයි කියලාත් වාර්තාවක් දකින්න ලැබෙනවා. ඔව් ඒකත් මව්බිම පුවත්පතේම තමයි වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය ලැබෙන ජූනි 2 වන දින පෙර පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පිණිස මැතිවරණ කොමිෂන් සභාව හෙට ඒ කියන්නේ 20 වෙනිදා රැස්වීමට නියමිතව තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම මේ තවත් වාර්තාවක් තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළොත් වැඩට යන්න බස් 5000ක් දුම්රිය 350ක් යොදවනවායි කියන වාර්තාව සිළුමිණ පුවත්පත ඉදිරිපත් කරනවා. ඔව් තරංග ඔය සිළුමිණේ තියෙන වාර්තාව අද ලංකාදීපයේ මේ මව්බිම පුවත්පත සමාන මව්බිම පුවත්පත මෙලෙස වාර්තා කරනවා. බස් 5000ක් දුම්රිය 400ක් මගී ප්‍රවාහණයට සූදානම් කියලා මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ ඡායාරූපයත් එක්ක පුවත වාර්තා කරලා තියෙනවා. දැන් ඉදිරි කටයුතු සැලසුම්ගත වන ආකාරය තමයි මෙලෙස අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම පොදු ප්‍රවාහනවල බස් රථවල දුම්රියේ සාමාන්‍ය ධාරිතාවක් තියෙනවානේ. බස් එකක 60යි නම් 60න් 30යි භාගයක් තමයි අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ කියන එකත් අපි මතක් කරන්නට ඕනේ කාරණාවක්. පොලිස් ඒත් එක්කම මේ ඒ 30ක් ගෙනියනවා වගේම තමයි මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි. ඒත් එක්කම යාචකයන්ට මේ දුම්රිය වල බස්වල ගමන් කිරීම එහෙම නැත්නම් මුදල් එකතු කරන්න පැමිණීම තහනම් කරලා තියෙනවා. මේ වගේ කාරණා කිහිපයකුත් මේ මාධ්‍ය වාර්තාවත් එක්ක අපිට ඉදිරිපත් කරලා තියෙනවා. තරංග යාචකයෝ ගැන කියනකොට පොලිසිය කොළඹ යාචකයෝ එකතු කරයි 360ක් නිරෝධායනයට යායට ඇඳුම් පැළඳුම් දීලා කන්න බොන්න දීලා සෞඛ්‍ය සම්පන්නව නිරෝධායනය සඳහා ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රැගෙන ගිය අවස්ථාව අපි ප්‍රවෘත්ති වාර්තා ඇසුරින් ඊයේත් ඔබට ඉදිරිපත් කළා. නිසා නැවත ඒ ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. නමුත් ඒ අය ගැනත් මේ වෙලාවේ බලමින් ඉන්න අවසාන වශයෙන් අපි විරාමයට පෙර ආතු උපුටා ගන්නා කාරණාව රජයේ මුද්‍රණාලගින්න කුමන්ත්‍රණයක් විදිහට වාර්තා කරනවා මව්බිම පුවත්පත. මේ සම්බන්ධ වාර්තා කියවීමේදී අපට පෙනියන තත්ත්වය තමයි ඉදිරියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ගෙනත් තිබුණු කඩදාසි තුක විනාශ කිරීමේ යම් අරමුණක් මේ තුල තිබුණා කියන සැකය තමයි දැනට යොමු වී තිබෙන්නේ. එමනම් අපි ප්‍රගීත් අපේ දැන් ටිකක් කතා බහ කරන්න සූදානම් වෙන්නේ නම වගේම බොහොම දයාබර ප්‍රවීණ රංගවේදී දයා තෙන්නකෝන් මැතිතුමා අපින් සමුගත්තා කියන ප්‍රවෘත්ති දැන් අපි කවුරුත් දන්න කාරණාවක්. එතුමාගේ සමු ගැනීම අද එහෙම නැත්නම් එතුමාගේ අවසන් කටයුතු අද දවසේ උදෑසන 11ට තලාහෙන පොදු සුසාන භූමියේදී සිදු කරන බව අපි ඔබට මතක් කරනවා. අවුරුදු 78ක් ආයු වළඳලා කලා ලෝකයට දැවැන්ත මෙහෙවරක් ඉටු කරලා අපිව විවිධාකාරයේ පැතිවලින් සනසපු කෙනෙක් විදිහට එතුමන් අපේ හිතේ හදවතේ ලැබුම් අරගෙන තියෙන්නේ. එතුමා අපෙන් සමුගෙන යන්නේ අපිට හුඟක් වටින දේවල්
තිලන කරලා විශේෂයෙන්ම 1969 දී තමයි එතුමා පිවිසෙන්නේ සිනමාවට. මුල්ම චිත්‍රපට විදිහට සුගතපාල සරණත්යාපා මහත්මයාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් තමයි එතුමාගේ සිනමාගමනය සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ අපි කවුරුත් දන්න අපි අතර ජනප්‍රිය වුණු අපි කවදාත් ආදරෙන් කතා කරන චිත්‍රපට ගණනාවක එතුමාගේ දායකත්වය අපිට ලැබෙනවා. ඒත් එක්ක අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් වෙයි ටෙලිනාට්‍ය පිළිබඳ එතුමාගේ දායකත්වය, මේ කලාශාස්ත්‍රයේ තවත් පැතිකඩයන් පිළිබඳව එතුමාගේ සම්බන්ධතාවයන් කොයි වගේද කියන එක. ඔය හන්තානේ කතාව වගේම බඹරු ඇවිත් එයා දැන් ලොකු ළමේ කහස්කව්ව මේ ආදී කරුමක්කාරයෝ සොල්දාදුන් නැහැ මේ වගේ වටිනා කියන චිත්‍රපට ගන්නවා. ඔව්. මේ අතරින් මම හිතන ඔබත් කැමති වෙයි විජේ කුමාරතුංගයන් පවා මෙරට සිනමාවට එක්කාසු වුණු හන්තානේ කතාව චිත්‍රපටයේ ඔය දයාතෙන්නකෝන් මැතිතුමාත් රංගනයේ යෙදෙන එතුමාගේ රංගනය දකින්න පුළුවන් කොටසක් අපිට නරඹන්නට පුළුවන් කියලා අපි නිෂ්පාදකතුමා දැනුම් දෙනවා. අපි ඒ නරඹමු දැන්. ආපු ගමන් ඉබ්බදී ඈ. ඉංජු හැම ගියා. කවුද මචං ඒ බඩුව? ඊයර විනයගේ දුවනේ මචං. කාගේ වුණත් මරු බිට් එක මචං. මෙන්න. කාපන් ඉතින් තවත් සපත්තුවක්. රාණී හම්බෙලා ආව උඹ කෝ කියලා. මූ සක්කරය වගේනේ. එහෙන් රාණී මෙහෙන් ධම්මිකයි. දහසකුත් මල් දකින ඇස් දෙකයි, අත් දෙකයි, ඇඟිලි 10යි. ඒ ඇඟිලි සනසන්ද මල් පිපෙයි. අවුරුදු 3ක් ඉන්නවනේ බං ඔගේ. වරේ යන්න. අරුට්න සුබ හැම හොඳයි වගේ නේද? හොඳයි තමා. ඔයාගේ යාළුවනේ. ලියනකොට නම් මම දෙල්ලුනේ. නැත ප්‍රේමියේ මට තීහරාන් සරණක් නැත්තේමි. මම දිවිහිම් කොටත් තීරකිමි. අන්න එහෙම කියලා මං තමසික පස්සෙන් ආවා. පාරේ මිනිස්සුත් යනවා. මිනිස්සු විතරක් නෙවෙයි. කාර් බහුත් යනවා. මිනිහි ගෑණියක් එක්ක කතා කරාම නෙවෙයි. නිකන් හොඳයි තමසි කියන්නේ බන්දුට දමිට විරුද්ධව දික්කසනරෝ ෆයි කරලා ඉවරලා සුබයක් යන්න කියලාද? තමසෙලාගේ හිතේ තමසෙලා රිදියෙන් හදලා රත්තරන්ෙන් අපදාලා කියලා නේද? කයි යනවායිසි යන්න. මේ සැඩේ තරල්. අඩු කෑව නේද බූට් එක? අරකගෙන මං ගනකම ජපන් කිකිලි වගේ ඉඳගෙන. සිල්ලකෝ ඌට බුල් රස බං සුමාන දෙයකට සස්පෙන්ඩ් කරලා. මචං බිට් එක යනවා යන්න. ඒ ඉඳපන්කු ටිකක්. එම්බා ආලේ ඔබ උත්තරීතර බැවින් මම මාගේ බිරිඳ දකුණත් සිහි සලකමි. එහෙත් ඔබ නොලදහොත් කලබලඳකම් පසක් කොට යලිනු නැගිටින්නට ඒ අතීම මම වෙනසෙමි. අපි හන්තානේ කතාව චිත්‍රපටයේ කොටසක් බලනකොට අර ඔබ කිව්වා වගේම විජය කුමාරතුංග වැනි චරිත එකතු වෙනවා ওই කාලසීමදී සිනමා ලෝකයේත් එක්ක. තරඟ අනිත් පැත්තෙන් දැන් දයාතෙන්නකොන් මහත්මයා නිසා ඔහුට ගෞරවයක් විදීම විදිහට අප මේ ඔහුගේ රංගනයන් ඉදිරිපත් කරාට ඔහුටත් මම හිතන්නේ ඒ පිනත් අනුමෝදන් වෙන්නට උනේ. අපි මේ නිර්මාණ දැක බලා ලබන සතුට ප්‍රීතිය මේ පරණ නිර්මාණ දකිද්දී ඔබටත් අපටත් දැනෙන ප්‍රීතිය. තවත් නිර්මාණ අපි කලින් කිව්වා එවැනි සිනමා නිර්මාණ කිහිපයක්ම ඔහු ගණනාවකට ඔහුගේ දායකත්වය ලබා දුන්නා. දැන් ඒ සිනමා කෘති වලට යන්න කලින් පොඩ්ඩක් එතුමාගේ අතීතයට අහපව ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් එතුමා සිප්සස්තර හදාරනවා. ඒ ලැබුණු පන්නරයත් එක්ක ඔහුගේ ජීවිතයට ලොකු ආදර්ශයක් වෙන දෙයක්. දැන් අපේ ජීවිතවලට ගත්තත් අපි පාසෙන් ලැබෙන පිටිපහල හරි වටිනවනේ. එතුමාගේ ජීවිතයටත් ධර්මරාජ විද්‍යාලයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ලොකු පිටිපහලක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් මිත්‍රයෙක් විදිහටත් එතුමා මේ ශ්‍රේෂ්ඨයේ බොහොම ජනප්‍රිය කෙනෙක්. තරඟ ඒ වගේම පතිරාජයන්ගේ නිර්මාණ බහුතරයක තමයි වැඩියෙන්ම ඔහු රංගනයෙන් දායක වෙන සිනමා නිර්මාණ තුළ අපිට දැනෙන. මේ අතරේ අපිට මේ වෙලාවේ අපේ නිෂ්පාදක කණ්ඩායමට හැකි වුණා දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කර ගන්නට ප්‍රවීණ රංගදර ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයාව. එතුමා බොහොම ළඟින් දයාතෙන්නකෝන් මහතා ඇසුරු කළ සහෘද කලා ශිල්පියෙක්. ඒ වගේම දැන් වෙන කාලයක වුණා නම් දයාතෙන්නකෝන් මහත්මයාට අවසන් ගෞරව බුහුමන් දක්වන්න බැල ඩොකරි ජනතාව ඒවි. නමුත් මේ කාලේදී එහෙම පුළුවන් කමක් නැහැ. පවතින නීති රීති වලට අනුකූලව තමයි ඒ අවසන් කටයුතුත් සිදු වන්නේ. ඉතින් ඒ පිළිබඳව සහ ඒ මතකය සහෘදයක විදිහට තිබෙන මතකය ආවර්ජනය කරන්නට ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා සූදානම්. ආයුබෝවන් ඔබතුමාට. කොහොමද දයාතෙන්නකොන් මිත්‍රයෙක් තිබෙ මතකය?
ඔව් මම හිතන්නේ 1975 76 කාලේ තමයි තෙන්නේ මට මුලින්ම හම්බ වෙන්නේ. මේ මම ඉන්නේ මේ පොල්හෙන්ගොඩ උද්‍යානය කියලා තැනක කොළඹ පහේ. මහපාරෙන් එහා පැත්තේ තියෙනවා තලකොටුව උද්‍යානය කියලා එකක්. ඔව්. ඕකේ තමයි ඔය තෙන්නේ හිටියේ කාමරයක පී.බී. ඊළඟසිංහ කියන පුවත්පත් කලාවේදියාගේ. එතන හිටියා මේ ඒ සමයේ මේ ඒ හිටපු කියන්නේ විදග්ධ නිර්මාණ හැම එකකටම වගේ සහභාගී වෙන සියලුම රංගන ශිල්පීන්, සංගීත ශිල්පීන්, කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන් යන තැනක්. විජය කුමාරතුංග, ලයනල් ප්‍රනාන්දු, කවුද මහාචාර්ය මේ කාර්ල ෆොන්සේකා, අමරදේව, මේ ජෝ අබේවික්‍රම, තෙන්නකෝන්, එතකොට සෝමසිරි දෙහිපිටිය මේ පාන් නම් කියන කිව්වොත් මේක කරන්න ඉවෙන්නේ නැහැ. මේ ඔය ඔතන මම වයස අවුරුදු මගේ 19ක් විතර ඇති. මම යනවා ඒ පැත්තේ ඒ වදී මේ සරුංගල් අරිනා වගේ කාලයක්. ඊට පස්සේ මේ ඔතන ඉන්න අර පටිගේ හැම මුල් කාලින චිත්‍රපටිවල සජීවව පේන ඉන්න ඒ චරිතේ චන්දරේ. මිනිහා පෝබස්ලේනගේ මිනිස්සෙක් මරදාමේ එතන එයත් වෙනවා මගේ පෙර සරුංගල් අරින්න. ඊට පස්සේ මේ සරුංගලේ හරහා මම තෙන්නේ එතන වාඩි වෙලා ඉන්න දකිනවා මම ඔය පඩියේ ඉස්සරහා දීපිගේ කාමරේ. එයා තමයි මට ඔතනින් ඉස්සෙල්ලම මුණ ගැහෙන කලාකරුවා. ඉතින් මේ ඒ ඇතිවෙච්ච ආදරය සම්බන්ධයේ මිත්‍රත්වය මේ පෙරේදා මේ ඊයේ පෙරේදා මම නැති වෙනකම්ම ඒ ආදරය සම්බන්ධය ඒ කියන්නේ මිත්‍රත්වය කවදාවත් අඩුුනේ නැහැ. ඒ කියන්නේ වර්ධනය වෙමින් පැවතියා. ඒ කියන්නේ මාව මුලින්ම පති ටෙලි නාට්‍යයකට සම්බන්ධ කරගත්තේ ඒ කාමරේදී තමයි ඒ නිලවරණේ නළුවරණේ කරද්දී එතනදී දෙන්නේ ඒ ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂකවරයා හැටියට තමයි පති නම් කරේ. ඒකදී මට හම්බෙච්ච ප්‍රථම සහාය අධ්‍යක්ෂකවරයාත් ඔහු. පසු කාලයකදී මම ඔහුගේ අධ්‍යක්ෂණයේදී මිරිදිය සුවඳ වගේ නාට්‍යයක ටෙලි නාට්‍යයක ඒක තිරගත නොවුණත් මේ අධ්‍යක්ෂකවරයෙක් කොහොමද නළු නිලියන් හසුරුවන්නේ කියන එකේ අත්දැකීම මම බින්දා. ඊට පස්සේ කාලෙකදී මට හම් වෙනවා මේ ඒ වගේ අධ්‍යක්ෂකවරු මේ නළුවන් මෙහෙවද්දී සහ එතෙන්නේ මෙහෙවද්දී ඒ කියන්නේ තාම තමන් කරන තමන්ගේ අදහස තමන්ගේ තිබෙන සිහිනය නළුවෙක් හැටියට ඔහු ඒ නළුවගෙන් ලබා ගන්න දරන ප්‍රයත්නය පරිශ්‍රමය ඇත්ත වශයෙන්ම ඒ තෙන්නේ හරහා මේ බොහොම ඒ වගේම තමයි එයා හරීම යාවත් කාලීන වෙන මිනිස්සෙක්. එයා කවදාවත් මේ ජනප්‍රියත්වයේ හම්බෙන්නේ ගියේ නෑ. පත්‍රකාරයෝ සෑහෙන උත්සාහ කරන යාගෙන් මේ ආටිකලයක් කරන්න නමුත් එයා කවදාවත් ඒ අපේ પરම්පරාවට හරීම මේ පෙන්වුවා ආදර්ශයක්. පසු પરම්පරා කීපයක් එකම බොහොම සුහදව කටයුතු කරා නේද? ඔව්. ඒ කියන්නේ වයස අවුරුදු 70කට කිට්ටු වෙන්න යනකොටත් මිනිහා වේදිකාව ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මට මතකයි මේ එයා හරි උජාරුවෙන් කියනවා මාත් එක්ක අඩෝ මම මේ දැන් ඉන්න කොල්ලෝ එක්ක මං ඇඩ් කරන මේ දවස්වල ඒ කියන්නේ මට මතකයි ඒක පටන් ගත්තේ නහය නැති මිනිහා ඉන්දික ෆර්ඩිනන්ඩ්ගේ වේදිකා නාට්‍ය. ඒකෙදිත් එතුමා මේ රංගපෑම මං ගියා ඒ රම ඒක ඇතම් දර්ශන මේ මොකද ඒක කියන්නේ මේ මූල්‍යමය දායකත්වයකට එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ කාලෙකදී මේ කවුද අපේ මේ බොරැල්ලේ මේ පුංචි තියටර් එකේ අපේ නාමල් මාලිනී අක්කල අයියේ එක්කත් මේ නාට්‍යයක් කරගෙන ඒ වගේ තරුණයෝගේ සම්බන්ධ වුණා. එතනදිත් ඔහු මතක් කරනවා තාමත් මම ඉන්නවා වේදිකාවේ කියන එක. ඒ කියන්නේ හරි අහිංසක ආඩම්බරයක් උඩ තිබුණා. ඉතින් මම හිතන්නේ ලක්ෂ්මන් මහත්මයා මේ දැන් ඔබතුමා ඔය කියපු කාරණාත් එක්කම මම කැමතියි ටිකක් දැනගන්න විශේෂයෙන්ම අපි එතුමාගේ නොදකින සාමාන්‍ය ජනතාව නොදකින පැතිකඩයන් බොහොමයක් ඇති නිර්මාණ පැත්තෙන් එතුමා දායකත්වය ලබා දුන්නු අනිත් පැතිකඩයන් සහ ඔහු ආශ්‍රය කරපු කෙනෙක් විදිහට අපිට කියන්න තියෙන දේවල් මොනවද? තව අපි නොදන්න හුඟක් දේවල් දන්නව ඇති ඔබතුමා. ඔව් අපෝ දෙන්නේ කියන්නේ හොඳම යාළුවෝ ඉන්නවනේ. දැන් ඔය දෙන්නේගේ හොඳම යාළුවෝ තමයි නුවර නිහාල් වෙත්තසිංහ, එතකොට නැතිවෙච්ච ධර්මසේනපති රාජා අමරසිරි කලන්සූරිය, W ජයසිරි, PVT ඊළඟසිංහ යාළු වෙනවා තරහ වෙනවා වගේ දේවල් එකන හොඳම යාළුවෝ අතරේ. ඉතින් ඕවත් මම දැකලා තියෙන ඕන තරම් පති දෙන්නේ තරහ වෙනවා යාළු වෙනවා. ඒ වගේ ජයසිරි එකේ ඒ වගේ හරිම සුන්දර මයි වගේ විජය කුමාරතුංගගේ මකුල් ගෙදර දෙවෙනි මනමාලය තමයි දයා දෙනවා. කවුරුත් දන්නේ නැහැ. හරි ඒ පින්තූර එහෙම වැඩි මේ දෙන්නේ කවදාවත් ඒවා තියෙනවා දෙන්නේ ගාවේ පින්තූර.
නමුත් මට කනගාටුයි මේ වැඳපු බිරිඳ අද සහභාගී වෙයිද නැහැ තාම ඉවර නැහැ. බලමු අපේ ඒ කාලේ මිතුරියක් මේ බලමු මේ ඒ වගේ තෙන්නේ කියන්නේ තෙන්නේ දැන් මම හිතන්නේ අද ඇවිල්ලා විශේෂ දවසක් මුළු ලෝකයේ මනුස්ස සංහතියටම තමන්ගේ අනාගතය ප්‍රශ්නයක් කරන දවසක් අද. ඒක මේ ගෙවෙන්නේ. ඉතින් මේ අපි ඊයේ අපේ මිතුරු කණ්ඩායම කියන්නේ මටත් වැඩිය ඊළඟ પરම්පරාව කියන්නේ සාකච්ඡාවට බඳුන් වෙමින් ඉඳියා අපි ඒක හැමදාම කරන දෙයක් දෙන්නේ අයියා ඉන්නකොට දෙන්නේ තමයි ඒවල සාමාන්‍ය මූලිකත්වය ගන්න. ඉතාලම නිහඬව තමයි හැම දෙයකටම සවන් දීලා අන්තිමට තමයි අත්දැකීම් මතු කරන්නේ. අපිට දැන් දෙන්නේ හිටියනම් මතු කරන ප්‍රශ්නයක් තමයි මේ 5G ඒ කියන්නේ පස්වෙනි මේ ඒ කියන්නේ පරම්පරාවේ තාක්ෂණය විද්‍යුත් මෙවලම්බර. ඉතින් ඒක ඉතාලම දරුණු විදිහට මේ මතුවෙන වෙලාවේ ඒක අපිට මතකයි 3G කාලෙදිත් අපි කතා කරා. මේ අපිට මතකයි පත්තරවල පිටුවාව මේ ඩෙන්ගුව මතුවෙච්ච වෙලාවේ මේ මෙලතියන් සුවඳ ගහපු. ඊට පස්සේ මේ විදිහට මේ තාක්ෂණය කොහොමද මිනිසාගේ අභාග්‍යයටම යොමු වෙන්නේ කියන එක ගැන දෙන්නේ ඉතාල යාවත්කාරීන වෙමින් හිටපු මිනිස්සෙක් කියන්නේ දැඩි ලෙස. ඉතින් ඒ වගේ කෙනෙක් අපිට යන්න වෙනවා. අපිත් යනවා ඒ හැමෝම යනවා. නමුත් මනුෂ්‍ය වර්ගයාගේ ඒ කියන්නේ මේ තියෙන අභාග්‍ය සංගම්පනම යුගය කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භය වගේ තැනකට පවා හිතන්නට පුළුවන් අවස්ථාවක දෙන්නේ ඉක්ම යෑම අපිට තරහා ගන්න බැරි වේදනාවක්. ඔව් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ එතුමාගේ අවසන් කටයුතු සිදුවෙන්නේ තලාහෙන පොදු සසුන් භූමිය කියලා අපි දැනගන්න. දැන් තව විනාඩි 15කින් විවෘත වෙනවා. එතන මහින්ද පනාගොඩ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ පරිශ්‍රය. එතන අපි 10 මාරණකම් විතරයි තියන්නේ. මොකද 11ට අපි ඊට පොඩ්ඩක් එහයින් තලාහෙන පොදු සසුන් භූමියට ගෙනියනවා. මේ මල් ශාලාව තියෙන්නේ කොස්වත්ත හන්දියත් තලාහෙන අතරේ මැද්ද පාරේ අයිනෙමයි. ඊයේ අපි එතන ගියා. එතන කලාකරුවෝ එන්න ගොඩක් එන්න බෑනේ. ගොඩක් මේ පොලිස් නීතිය බලපත්‍ර අරගෙන එන්න ඕනේ. ඉතින් ඇවිල්ලා හිටියා කමල් හිටියා කමල් අද්දරාචි ඒකට මේ ධර්මප්‍රියයි ඒ වගේ සනෝජ බිබිලේ මැතිනිය ඒ කියන්නේ ඇවිල්ලා මට පරිත්‍යාගයකුත් කරා. අද මේ දහනේ සඳහා මේක භාවිත කරන්න කියලා මුදල් දුන්නා. ඒ වගේ මේ අපි කොහොම ඒ කියන්නේ අපි සමීපව අතුරු කරපු මිත්‍රයෝ තමයි ඒක එකතු වෙලා කරන්නේ. ඔව්. ඉතින් අපි මේ තෙන්නේට තෙන්නේ මං හිතන්නේ කිසි දෙයක් එහෙම ප්‍රාර්ථනා කරයි කියලා. තෙන්නේගේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ නැත්තේ මේ කලාවේ අභිවෘද්ධිය. ඒ කියන්නේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් මේ යම් කිසි නිර්මාණයක් කරන ඒ කියන්නේ මට කවදාවත් එන්නේ අමතක කරපු නැති මතක් වෙනම නමක් මතක් කළ යුතුම නමක් තමයි සුගත පාලද සිල්වා. සුගත අයියාගේ නාට්‍යවල ඒ කාලේ මුල් කාලේ මට මතකයි මම බලන් යන නාට්‍යවල තෙන්නේ සම්බන්ධ වෙලා හිටපු විදිය ඒ දෙනාගේ ආදරය මට සුගත අයියව හම්බෙච්ච විදිය ඒවා පිළිබඳව මතකයන් මට හිතන්නේ දවසක් විතර කියවන්න පුළුවන්. නමුත් මේ අවස්ථාව දැන් අපි තව දව 11 වෙනකොට අපි තෙන්නේ ඒ සම්පූර්ණයෙන් ඔහුගේ සම්බන්ධය අතහැරලා දාන්න යනවා. නමුත් එයා විසින් අපිට දීපු මතකයන්, ඒ ආදර්ශයන්, ඒ අධ්‍යාපනයන් අපි කිසි කාලයක අමතක නොකර ඒවා ඉදිරියට කාලයක් අනාගත පරම්පරාව වෙනුවෙන් ජීවත් වෙලා හිටියොත් මනුෂ්‍ය සංහතිය අපි උත්සාහ කරනවා ඒවා ඉතුරු කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාට ලක්ෂ්මන් මෙන්ඩිස් ආදරණීය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියාට රංගන ශිල්පියාට ළඟ මතකය මිතුරු මතකය තමයි ආවර්ජනය කරේ ඇසුරු කරපු මිතුරු මතක තමයි සුන්දර මෙවැනි කලාකරුවන්ගේ ඒ කතාව ඇතුලේ ඒ දැකපු වින්තූර ටික ඇතුලේ බොහොම නිර්ව්‍යාජ මිනිසෙක් තමයි අපිට කලාකරුවෙකුට සාමාන්‍ය මිනිසෙක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඔහු රංගනයෙන් දායක වෙච්ච 74 අවුරුද්දේ තිරගත වෙච්ච පතිරාජන්ගේ තවත් සුවිශේෂ නිර්මාණයක් අහස් කවුව. අපි එයින් කොටසකුත් නරඹමු.
6 මාසයකට හරිනවා. ඉඳගන්න. කමාර නගින. නම කියපන්. කියපන් නම. සිරිසේන. මොන සිරිසේන? සූමා සිරිසේන. පදිංචිය? නල්ලම්පිටිය. කොට්ටුවේ පොල්ලොසු කන්නුව අසල බසයකට නැග අනේ නැග්ගා විතරයි සර්. ඔකට ගසනවා අනේ මන් නෙවෙයිනේ සර්. දැක්ක පසු පස බලනවා නම් චිත්‍රපටයේම පෙන්වන්නත් ඔබ බලන්ගෙදී අපි දන්නවා ඒ රංගනයට ඒ නිර්මාණවලට බොහෝ සෙයින් ආදරය කරනවා කියලා. මේ චරිතය අපි කතා කරමින් ඉන්නේ අද අපෙන් සමුගෙන යන දයාත් එන්නකොන් රංගන විශිෂ්ට රංගන ශිල්පියා පිළිබඳව සිනමාව වගේම රූපවාහිනිය වේදිකාව මේ හැම තැනම එකසේ දස්කම් පෙළහැර පාපු රංගන ශිල්පියෙකු. දැන් එතුමා පිළිබඳ මතකයේ සතු පිළිබඳ සුවිශේෂත්වය පිළිබඳ කතා කරන්න අපි එකතු වෙන්නේ ප්‍රවීණ සිනමා විචාරක බුද්ධදාස ගලපති මහතා. ආයුබෝවන් ඔබතුමාට සුබ උදෑසනක්. ආයුබෝවන්. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මේ ආදරණීය හිතවතා පිළිබඳව තියෙන මතකය ඔබතුමත් එක්ක? ඔව් දයා ගැන නම් ඇත්තටම මේ දයා මං මුලින්ම දකින්නේ හන්තාන කතාව චිත්‍රපටයේ රඟපාපු වෙලාවේ. හන්තාන කතාව චිත්‍රපටයේ මාජන ප්‍රදර්ශනයේ තිස්සල විශේෂ දර්ශනයක් කරන කොළඹ සෝයි සිනමාලේ ඒක බලන්න මං ගිහලා මම ඒ චිත්‍රපටිය බැලුවා. මට ඒකේ ප්‍රධාන නළුවෙක්ගේ කෝඩිරාජ් විජේ කුමාරත් අමරතිලක කලාපුරිය ඒ අය අතරේ දයා ඇපිලා පෙරෙන චරිතයක් වුණා. යා එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ චරිතයක් රූපණය කරේ. මේ එක්තු උත පෙරේද රැවුලක් තිබිච්ච සුන්දර චරිතයක් රඟපෑවා දයා. ඒක මගේ මේ දයාට මම ආදරය කරන්න පටන් ගත්ත පළවෙනි අවස්ථාව නළුවෙක් ඇටියට. පස්සේ හැබැයි ඉතින් මොකද්ද වාසනාවකට අපිට මේ දයා මගේ මිත්‍රයෙක් වෙනවා. මොකද ඔහු 1972 බුද්ධපාල සිල්වා නිෂ්පාදනය කරපු දුන්නදුණු ගම්මුව නාට්‍යයේ රඟපෑවා. මේ චරිතයක් රඟපෑවා. ඔහුයි මේ මාල්නී පීරමුණි තමයි බිරිඳ හැටියට රඟපෑවේ. ඒ නාට්‍යයට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ නාට්‍යයේ මම මේ අංග රචනා ශිල්පියෙක් හැටියට කටයුතු කළ නිසා. ඒ 72 ඉඳලා අපි දෙන්න අතර යාළු මිත්‍රකමක් ඇති වුණා. දැන් මුලින්ම චිත්‍රපටයේ දැකලා ආසෙච්ච චරිතේ යාළුවෙක් වුණා. ඒකට ඒ දවස්වල දයා වැඩ කරේ දෙන්නපොන් වැඩ කරේ ගුවන්විදුලි සංස්ථාවේ. අපි නාට්‍ය කණ්ඩායමත් එක්ක 72 ඉඳලා දීර්ඝ ගමනක් මට නහු මිය යනකම් වගේ ඔහුයි මායි අතර සම්බන්ධයක් ගොඩ නැගුණා. හම්බුනාම ඔහු මේ අපූර්ව මට කියන්න තියෙන ඔහු අපූර්ව මිත්‍රයෙක්, සුන්දර චරිතයක්, ඒ වගේම විශිෂ්ට දත්තකම් රාශියක්. ඔබ කිව්වා වගේ ඔහු මුලින්ම වේදිකාව ඊට පස්සේ මේ චිත්‍රපටවල අන්තානේ කතා විතරක් නෙමෙයි ඔහුගේ අපූර්ව රංගපෑමක් තියෙනවා මේ ප්‍රතිරාජයේ ධර්මසේන ප්‍රතිරාජයේ බඹරු ඇවිත් චිත්‍රපටි. ඉතින් මේ කාලය තුළත ඔහු අමුතු අපූර්ව හැකියාවක් තිබුණා. ඔහුට රංගපෑමට අමතරව මට මතකයි මේ ඔහු කවි ලිව්වා. කවි කොලේ කියලා කවි කොලයක් සංස්කෘතික කළ ප්‍රේමතිලක පෙරුකන්ද මට දයා හම්බුණාම විතරම ඔහු මගේ කවි කියවනවා. කියවලා ඔහු හැමතිස්සෙම මට උඹේ අර කවිය කියලා එයා කැමතිම කවියක් හැමතිස්සෙම මතක් කරනවා. මම ලියපු කවියක් කියනවා මලක කඳුල කියලා කවි පොතක. ඒ කවියට හරිම ආසයි කියලා මේ දයා නිතරම කියනවා. ඉතින් අවසාන වතාවට මම හිතන්නේ මට දයා හම්බුණා 2019 ඔක්තෝබර් මාසයේ පස්සේ මට ටෙලිෆෝන් කරා. මට අර මම ලියපු කවි කියන කවි පොළ වර්ගයක් තියෙනවා. මට හම්බුණා මම ඔබට ඒක එවන්නම් Facebook එකේ දාන්න කියලා කිව්වා. ඉතින් එහෙම කියලා ඇත්තටම මේ දයා
අපි පොළ දෙකක් ස්ක්‍රීන්ෂොට් එකක් එවුවා මට මගේ මේ මෙසේජ් පණිවිඩයට. ඉතින් මම එදා තමයි දැනගත්තේ දයා කවි ලියනවා කියලා. මට ඇත්තට මට ඒක මතක තිබුණේ නැහැ. ඔය ඔපු කවි පොලේ දයා දෙන්න පොන් කවියක් තිබුණා. ඉලක් කෑරත් මේත් අපේ විශ්වේ කොහො නැහැ. ඔහුගේ කවියක් තිබුණා. ලාල් හැබොඩේ කවියක් තිබුණා. මගේ කවියක් තිබුණා. ඩොක්ටර් ජයසිරිගේ කවියක්. ඒක මේක පුදුම මිත්‍ර සම්බන්ධයක් වගේ හිතුණා. සහ මෙහෙම කතා කරගෙන ගියොත් තරංග මම හිතන්නේ මේ ඔබ කියපු කාරණාත් එකතු වුණාම ඔහුගේ දස්කම් විස්කම්පය ඔහුගේ තිබුණු හැකියාවන් අනන්ත එළිවේවි කියලා මම හිතනවා. ඒ තරමටම ඔහු මේ හොඳ ඇත්තට මෙහෙ වගේ පොඩි තප්පර ගානකින් විනාඩියකින් දයා ගැන කතා කරන්න බෑ. ඇත්තට මම දයා ගැන මට මතක ඒ පිච්චේවා ඔහුගේ මරණය ආරංචි වෙච්ච තැනින්ම මම මගේ මුහුණු පොතට එක්තු කරා ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. ඒ දයා කවුද කියලා මට දැනෙච්ච ටික. ඔහු අපූර්ව මිත්‍රයෙක්. සුන්දර මිනිහෙක්. ඉතින් කාටවත් මම හිතන්නේ නාට්‍ය වල වැඩ කරද්දී හරි රූපවාහිනී නාට්‍ය මම කවදාවත් දයා සහ ඒ දෙන්න පිළිබඳ කිසිම මේ වැරදි කතාවක් නරක කතාවක් අහලා නැහැ. ඔවුන් දෙන්නට මම හිතන්නේ රාජ්‍ය ආදරය කළා, ඔවුන් එක්ක වැඩ කර මිත්‍රයෝ නිෂ්පාදකවරු ආදරය කරා. මේ වෙලාවේ මට ඇත්තටම ඔහුගේ මේ මරණය ආරංචි වුණ ගමන් මට දැනුණු දුක මොකද මට ඊට දවස් දෙකකට කලින් තමයි මට අර හන්තානි බලලා මේ දයා මතක් වුණ එක මම මූණ පොතට එකතු කරේ. මම කැමැතිම නළුවා මේ එළු රැවුලක් තිබුණු දයා දෙන්න ෆෝන් කියලා ලියලා ඊට පහුවෙන්ද තමයි මේ ආරංචිය. ඒකෝට මට පුදුම හිතුණා මොකක්ද තියෙන්නේ මේ උනේ කියලා. එහෙම මේ ඔහුගනේ ඔහුගේ රංගපෑම් ගැන කතා කරන්න වෙනම වෙනවා. ඔහු වේදිකාවේ රංගපෑවා දුනුගම් වේ නාට්‍යයේ ඊට පස්සේ නාමල් දියරගුණේ නැට්ටුකාරී නාට්‍යයේ පස්සේ තිලක් කැරත්නගේ රට සිවුදුර කියන නාට්‍යකම නාට්‍ය කීපයක වැඩ කරා. නඩුවේ කැටියට රඟපෑවා. චිත්‍රපට රාශියක් තියෙනවා. මම හිතා රූපවාහිනිය තමයි මෑත කාලේ ඔහු වැඩිපුරම අපිට ඔහුව දකින්න ලැබෙන්නේ. නාට්‍යත් එක්ක. ඔව්. ඒ නාට්‍යවල ඉතාලම දුකයි. මම හොඳම මිත්‍රයෙක් නැතුණා කියන හැඟීම තමයි මට අද දවසේ මම අද උදේත් මම දැක්කා ඔහු රඟපාපු හන්තානේ කතාව චිත්‍රපටයේ රූපරාමුව මේ අන්තර්ජාලයේ තියෙන මම ඒක වහා මේ ජවනිකාව මුළු පොතට එකතු කරා අද උදේ පහතරම මම මේ ඔබේ Facebook එක බලන ගමන් ඉන්නේ මේ ගලපති මහත්මයා. ඔව් බලන්නේ Facebook එකේ මේ හන්තානේ විජේ කුමාරතුංග දයා. ඒකට ඔහුත් එක්ක ඉන්න අනිත් නළුවා මේ ජයසේකර ජයසේකර දැන් ජයසේකරත් කලින් නැති වුණා. ඒත් ඔවුන් පෙරදෙනී හිටියේ. විජේ කුමාර පිටින් ගිහලා රඟපෑවේ දයා දෙන්න ෆෝන් පෙරදෙනී විශ්වවිද්‍යාලය. අප දැන් මිනිත්තු කිහිපයකට පෙර ඒ කොටස අපේ ප්‍රේක්ෂකයට නරඹන්නට දුන්නා. බොහොම ස්තුතියි ඔබේ මේ. ඔව් මේ දැන් ඒ ජවනිකාව හරිම හම්බයිනේ. ඒ ජවනිකාවේ ඉන්න තුන් දෙනාම නෑ අද. විජේ නෑ, අපේ ජයසේකර නෑ, දයා දෙන්න ෆෝනුත් නෑ. ඔබ කිව්වා වගේ මේක මේ මිනිත්තු කිහිපයකින් නිමක. හැබැයි අපිට පුළුවන් වෙලාව එතුමා වෙනුවෙන් කිරීම එතුමාට කරන ගෞරවයක් කොට සලකයි සහ ඔබ වැනි විශිෂ්ටයින් එතුමා ගැන දකින ආකාරය මේ රටේ ජනතාව දැනගන්න ඕනේ නිසා අප ඔබ සම්බන්ධ කරගන්න උත්සාහ කළේ. බොහොම ස්තුතියි බුද්ධදාස ගලපති මහත්මයා මේ සම්බන්ධ වීමට. මම ඇත්තටම මේ දුකකින් තමයි ඔහුව මතක් කරන්නේ. මොකද අවසාන වතාවටත් කියන්න තියෙන්නේ ඔහු මගේ විවාහ මණ්ඩලයට ඇවිල්ලා මම ඒකත් මූල පොතට එකතු කරා. ඔහු ආකේ ඇවිල්ලා මාත් එක්ක ඉන්න පින්තූරයක් තිබ්බා. මේ මගේ බිරිඳා එක්ක ඒකවල මම ඒ පින්තූරයේ මුහුණු පොතට එකතු කරා. මගේ බිරිඳ නැතුණා 2006. මේ පින්තූරේ ඉතුරුලා හිටියේ දයායිමයි. මං කියෙලිව්වා දැන් දයත් නැහැ. මේ පින්තූරේ මම විතරයි ඉන්නේ කියලා. ඉතින් ඒක තවත් ඒක හම්බ සිදුවීමක්. ඒකෙනුත් තවත් දුක වැඩි වුණා මගේ හිතේ තිබිච්ච. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමාගේ වගේම අපි හැමදෙනාගේමත් හදවත්වල ඒ දුක ඉතුරු කරලා එතුමා අපෙන් සමුගෙන ගිහිල්ලා තියෙනවා. ඔව් ඒ අතරේ අපේ නිෂ්පාදකතුමාත් මේ තරංග මේ අපේ දයාත් එන්නකෝන් මහත්මයාගේ මුහුණු පොත ඇසුරින් උපුටාගත්තු පින්තූර කීපයක්වත් තියෙනවා කියලා කිව්වා. අර කලින් මේ ලක්ෂ්මන් මෙඩිස් මහත්මයා අදහසක් වද කිව්වනේ වයසට නෙමෙයි කියලා. දැන් මේ පින්තූරේ එහෙම මේ 100ට මේ 200ක්ම නොහැක්කක් නොබැත කියන එක තමයි ඔහු අදහස් කරන්නේ. ඒ තරමට ඔහුගේ වයසටද බලන්න ඔහු පදින බයිසිකලේ මේ බයිස් නැගලා ඉන්න බයිසිකලේ ඒ තරමට ඔහු අර යෞවනයේ තරුණයෙක් කියන එක. ඒ විදිහමකොත් කොල්ලෙක් විදිහට තමයි ඔහු මේ පරම්පරා කීපයක් එක්ක හිටියේ. මේ ඔහු 2019 වසරේ පළ කළ යම් පෝස්ට් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ඔහුගේ දැක්ම, ඔහුට හිතෙන මතන දේවල්, ඔහු හිතන දේවල් මේ විදිහට Facebook එකේ පළ කරලා තිබුණා තරංග.
එතුමාගේ පරිකල්පනය කොයිතරම්ද කියන කාරණාව මේ ඉදිරිපත් කරන පෝස්ට් වලින් වගේ මෙතුමාගේ නිර්මාණ තුලින් අපිට දකින්න ලැබුණා. එතුමාගේ ඉදිරිපත් කිරීම තුලින් අපිට දකින්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් තමයි එතුමා මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයත් එක්කත් ලොකු සම්බන්ධතාවයක් තිබුණ කෙනෙක්. විශේෂයෙන්ම දැන් බුද්ධසගතමත්මයා මතක් කරා වගේ ගොන්ඩි සංස්ථාවත් එක්ක වගේම පෞද්ගලික රූපවාහිනී ආයතනත් එක්ක එතුමා තිබුණු සම්බන්ධතාවය අපිට වඩා ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් පුහුණු කිරීමේ කටයුතු වල අධීක්ෂකයෙක් විදිහට එතුමා කටයුතු කරා. ඒ කාල සීමාවල් පිළිබඳව අපිට මතකයක් තිබෙනවා. තරගේ වගේ ඊයේත් මම මතක් කරා වසංගත් එක්ක ඔය කාරණාව මේ ඔහු හොඳ මේ රංගන ශිල්පියෙක් වගේම හඬ රංගන ශිල්පියෙක්. හඬ නළුවෙක්. මටත් ඒ අත්දැකීම් තියෙනවා ඔහු හඬ රංගනයේ යෙදුණු අවස්ථා පිළිබඳව ළඟින් හිටපු නිසා. ඉතින් මේ ඒක හරි සුන්දර අවස්ථා සහ ඒ වගේම ඔහු හරි සුන්දර චරිතයක්. ඒ හැම අතින්ම ගත්තාම ඔහු තවදුරටත් රංගනයේ යෙදුණු බඹරු වැවිත් අපි නැවත නැවත බලන්න ආස කරන මේ චිත්‍රපට ජවනිකාවත් නරඹමින් අපි එතුමන්ට නිර්මාණ සුවය ප්‍රාර්ථනා කරමු. මෙතරම් අප මුසපත් කළ පින වූ කලාකරුවෙක් ඔබට උතුම් නිර්මාණ සුවය මත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දයාතෙන්න කුන් මහතාණනි. බලන්න සර් අපි බේ මහත්තයා කියන මොකුත් අහන්නේ නැහනේ. නැත්තම් මොකද යනවද මේර? බුදන්නවද කොහෙද ගියේ කියලා? හෙලන්ගේ දිහා වෙන්න ඇති. අර සිරිලා මාර්යාවගේ පිහියක් තියාගෙන බේ මහත්තයා හම්බ වෙරකල් කියලා. ඌ මොකද ඉති? පිටිපස්සෙන් ආවා. කැපුවා. කට උතර නැහනේ. තියෙනවා. ඩොප් වැඩේ සර්. පේනව නේද බල්ලෝ වගේ යන හැටි? බකට වගේ ඉඳපන්. පීචං. Francis? Sir. Francis, මොකද බං? මොකද? සර් බියන්ගෙති ලේ නේද? සර් අනේ සර් මගේ අතින් ඇන්ටයම් මැරුණා. ඇන්ට මැරුණා? ඔව් සර් මං හිතලා කරේ නෑ සර්. මගේ අතින් වුණා. මං ඇන්ටයක් කැපුවා. ඒ කියන බන්ට මැරුවා. මොකක්ද යකෝ ඔබ කරපු පිස්සු වැඩේ? කාලකන්‍යා. මොකද කරන්නේ? අනේ සර් වික්‍රම මහත්තයා කියන මාව බේර ගන්න කියලා. මාව එක්කෙනෙක් මම මේකෙම ඉන්න. අර තල් ගස් පැත්තේ. නැත්තම් මාව මරයි. අනේ සර් මං ඇන්ටයක් අපේ නිින්දේ ඉන්නකොට ඌට හැරුණාගේ වෙලාවේ මට කොටනවා. පොරව කොටේ. ඌ අසමිනියා සර් මට බය හිතුණා. කට වහගෙන යකෝ. ඔබ බේරේ. බලමුකම බේරෙන්න හැටි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.